ආයිබෝන් කියලා පිළිගන්නවා ටොනික් ගයිඩ් SL අපේ YouTube channel එකට. අද මම ඔයගොල්ලන්ට ගෙනාවේ MCQ discussion වීඩියෝ එකක්. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ transistors වලින් පහුගිය ප්‍රශ්න පත්‍රවල ඇහිච්ච MCQ කිහිපයක්. මෙතනදී මම MCQ තෝරගත්තේ physics පරණ past papers වලින් තමයි මම මෙතනදී MCQ තෝරගත්තේ. මොකද එන්න paper එක අමාරු වෙන නිසා මම හිතුවා physics වලින් අහලා තිබිච්ච MCQ ටිකක් කතා කරන්න. හරි එහෙනම් අපි යන් අපේ පළවෙනි ප්‍රශ්නෙට. පළවෙනි ප්‍රශ්නේ විදිහට අපිට දීලා තියෙන්නේ NPN ट्रांजिस्टर එකක් විවෘත ස්විච් තත්ත්වයේ ක්‍රියාත්මක වන අවස්ථාව හා සංසන්දනය කළ විට සංවෘත ස්විච් තත්ත්වයෙන් ක්‍රියාත්මක වන අවස්ථාවේදී ඊට ඉතා කුඩා වශයෙන් ඇත්තේ මෙන්න මේ දක්වලා තියෙන දේවල් වලින් මොකක්ද කියලා තමයි අහන්නේ. මේක අහලා තියෙන්නේ 1998 A level physics paper එකේ 36 වෙනි MCQ එක විදියට. එතකොට මම මේක පැහැදිලි කරන්න රූප සටහන් දෙකක් ගන්නවා. එතකොට මෙතන තියෙනවා අපේ ප්‍රතිදාන ලාක්ෂණික වක්‍රය. එතකොට මෙතන තියෙනවා මම මේකට පොඩි ට්‍රාන්සිස්ටර් යොදලා සදාගත්ත පොඩි සර්කිට් එකක්. එතකොට මෙතන විවෘත ස්විච් තත්ත්වය කියන්නේ ඕෆ් අවස්ථාව. සංවෘත ස්විච් තත්ත්වය කියන්නේ ඔන් අවස්ථාව. එතකොට මේක කියන්නේ ඕෆ් අවස්ථාවට සාපේක්ෂව ඔන් අවස්ථාවේදී කුඩා වශයෙන් තියෙන දේ තමයි අහන්නේ. ඕෆ් අවස්ථාවට සාපේක්ෂව ඔන් අවස්ථාවේදී පාදම ධාරාව විශාලයි කියන එක ඔයගොල්ලෝ දන්නවා. මොකද ට්‍රාන්සිස්ටර් එකේ ඕෆ් ට්‍රාන්සිස්ටර් එක ඔන් වෙන්න නම් IB කියන එක බිඳුවට වඩා වැඩි වෙන්න ඕන. IB බිඳුවට වඩා වැඩි වෙන්න ට්‍රාන්සිස්ටර් එක උපරිමයෙන් ඔන් වෙන්න පටන් ගන්නවා. IB උපරිමයට ආවට පස්සේ ට්‍රාන්සිස්ටර් එක උපරිම ඔන් අවස්ථාවට එනවා. එතකොට අපි දන්නවා එතකොට පළවෙනි උත්තරේ ගන්න බෑ කියන එක අපි දන්නවා. එතකොට පාදම ධාරාව සංග්‍රහක ධාරාවක් ඇත. එතකොට අපි දන්නවා කුඩා වශයෙන් සංග්‍රහක ධාරාවක් තියෙන විදියක් නැහැ. මොකද මෙතන ඔයගොල්ලන්ට පේනවා IB එන්න වැඩි වෙන්න ඊට අනුරූපව IC ත් වැඩි වෙනවා. දැන් මෙතනදී IB 20 දී IC ආසන්න වශයෙන් 2 මිලි ඇම්පියර්. IB මයික්‍රෝ ඇම්පියර් 40 දී ආසන්න වශයෙන් 4ක් මිලි ඇම්පියර් වගේ එනවා. එතකොට IB මයික්‍රෝ ඇම්පියර් 90 දී ආසන්න විදියට මිලි ඇම්පියර් 7ක් කොට කිට්ටු ගන්න එනවා. එතකොට ඔයගලන්ට පේනවා IB වැඩි වෙන්න IC ත් වැඩි වෙනවා. එතකොට ට්‍රාන්සිස්ටර් එක ඔන් වෙන්න මං කිව්වා IB වැඩි වෙන්න ඕන කියලා. එතකොට IC ඊට අනුරූපව වැඩි වෙන නිසා එතකොට ට්‍රාන්සිස්ටර් එක ඔන් අවස්ථාවේදී සංග්‍රහක ධාරාවත් ඉතා වැඩි අගයක් ගන්නවා. එතකොට ඔයගලන්ට ඒක පැහැදිලි ඇති. එතකොට මෙතන විමෝචක ධාරාවක් ඇත කියලා තියෙනවා. විමෝචක ධාරාව කියන්නේ මෙන්න මේ විමෝචකය හරහා යන ධාරාව. එතකොට මේක දියන්නේ IE. පොදු විමෝචක වින්‍යාසයේදී අපි දන්නවා IE සමානයි IB ධන IC කියලා. එතකොට මේ ධාරාවෙත් එකතුව තමයි IE වෙන්නේ. එතකොට ට්‍රාන්සිස්ටර් ඔන් අවස්ථාවේදී ඕෆ් අවස්ථාවට සාපේක්ෂව IB විශාල අගයක් ගන්නවා කියලා මම ඉස්සෙල්ලාම කිව්වා. ඊළඟට IB වැඩි වෙන නිසා IC ඊට අනුරූපව වැඩි වෙනවා කියලා මම ඊළඟ එක පැහැදිලි කරද්දී කිව්වා. එතකොට මෙතනදී IE කියන්නේ IB ධන IC නිසා එතකොට ඔයගොල්ලන්ට නිකම්ම තේරෙනවා ඇති IB සහ IC වැඩි වෙද්දී IE ත් වැඩි වෙනවා කියලා. එතකොට ඕෆ් අවස්ථාවට සාපේක්ෂව ඔන් අවස්ථාවේදී ඒක කුඩා අගයක් නෙවෙයි ගන්න විශාල අගයක්. එතකොට විමෝචක පාදම වෝල්ටිතාවය. එතකොට මෙන්න මේ විමෝචක පාදම වෝල්ටිතාවය කියන්නේ මෙන්න මේ වෝල්ටිතාවය. මේක අතර හැඳෙන වෝල්ටිතාවය අපි දන්නවා ට්‍රාන්සිස්ටර් නැඹුරු කරන්න තමයි අපි මෙන්න මේ අතර වෝල්ටිතාවයක් හඳවන්නේ. එතකොට මේ බේස් එමීටර් වෝල්ටේජ් එක මේ පරිපථයේ ඕන් අවස්ථාවේදී 0.7ක් වෙනවා ඕෆ් අවස්ථාවේදී බිඳුවක් වෙනවා. එතකොට මෙතනදී අපෙන් අහන්නේ ඕෆ් අවස්ථාවට සාපේක්ෂව ඔන් අවස්ථාවේදී කුඩා වශයෙන් තියනවාද කියලා. එතකොට ඕෆ් අවස්ථාවේදී අපි දන්නවා IB බිඳුවක් වෙනවා. එතකොට IB බිඳුවක් වෙනකොට මේක හරහා ධාරාවක් ගලන්නේ නැහැ. එතකොට මේක හරහා වෝල්ටිතාවයක් හැදෙන්නෙත් නැහැ. එතකොට මේකත් බිඳුවක් වෙනවා. එතකොට ඕෆ් අවස්ථාවේදී VBE විමෝචක පාදම වෝල්ටිතාවය බිඳුවයි. එතකොට ඔන් අවස්ථාවේදී IB හරහා ධාරාවක් ගලනවා. මේක සුදුසු පරිදි IB සඳහා පාදම ධාරාව පාලනය කරලා තමයි දෙන්නේ. මේ අගය සම්පූර්ණ වෙන්න මේ අගය ඉතා විශාල අගයක් වුණොත් ට්‍රාන්සිස්ටර් එක පිච්චිලා යනවා. එතකොට මේකේ අගය 0.7ක් වෙනවා. 0.7ක් හරි මේ ට්‍රාන්සිස්ටර් එක හදන අමුද්‍රව්‍ය අණුව වෝල්ටිතාවය මෙතනට එනවා. එතකොට අපි දන්නවා ඕෆ් අවස්ථාවේදී කොහොමත් බිඳුවයි ඔන් අවස්ථාවේදී ඊට සාපේක්ෂව වැඩි. එතකොට මේ ප්‍රශ්නයට අනුව ඕෆ් අවස්ථාවට වඩා ඔන් අවස්ථාවේදී මේක වැඩි අගයක් තමයි ගන්න. එතකොට මේකත් අපිට ගන්න බෑ මේකෙදි උත්තරේ විදියට. එතකොට ගන්න පුළුවන් එකම එක තමයි සංග්‍රහක විමෝචක වෝල්ටිතාවයක් ඇත කියන එක. එතකොට ඒක කෙලින්ම අපිට ඒ උත්තරේ ගන්න පුළුවන්. මෙතනදී මම ඒකත් පැහැදිලි කරන්නම්.
එතකොට ඔයගොල්ලන්ට පේනවා මෙන්න මෙතන මෙන්න මේ තියෙන එක තමයි මේක කලෙක්ටර් එක මේක එමීටර් එක. එතකොට මෙතන IB අඩු වෙද්දි මෙන්න මේ හම් වෙන 5 වෝල්ට් වෝල්ටීයතාවය මෙන්න මෙයා දෙපැත්තේ තමයි මෙයා රඳවාගෙන තියන් ඉන්නේ. මෙයාගේ අග්‍ර දෙක දෙපැත්ත තමයි රඳවාගෙන තියන් ඉන්නේ. ඒක ඔයගොල්ලන්ට මල්ටිමීටර් එකක් තියලා මෙතන බැලුවොත් බලා ගන්න පුළුවන්. මෙයා IB ධාරාව චුට්ට චුට්ට වැඩි කරන්න මේ දෙපැත්තේ රඳවගෙන ඉන්න ගාන එයා අඩු කරනවා. අඩු කළා එතකොට මෙන්න මේ දෙපැත්තේ තමයි ඒ ඊතුරු වෝල්ටීයතාවය රැඳෙන්නේ. ඒතර අපිට පේනවා IB වැඩි වෙන්න කියන්නේ ඔන්න අවස්ථාවට එන්න මේ VCE යගේ කුඩා වෙනවා. ඒතර ඒක අපි මෙන්න මේ ප්‍රතිදාන ලාක්ෂණික වක්‍රයෙන් බලමු. IB බිඳුවේදී VCE අනන්තයයි. එතකොට IB ඍණ 10 IB 10යි මයික්‍රෝ ඇම්පියර් වගේ යද්දි මෙතනට මේ රූප සටහනට අනුව ඔයගොල්ලන්ට පේනවා VCE යගේ 20යි වෝල්ට් වගේ තමයි තියෙන්නේ. එතකොට IB කියන එක 60යි මයික්‍රෝ ඇම්පියර් වගේ යද්දි ඔයගොල්ලන්ට පේනවා 15යි වෝල්ට් වගේ තමයි VCE යගේ තියෙන්නේ. කියන්නේ IB වැඩි වෙන්න VCE යගේ අඩු වෙලා. දැන් IB කියන එක 80යි මයික්‍රෝ ඇම්පියර් වගේ යද්දි VCE කියන එක 10යි වෝල්ට් වලට වගේ ඇවිල්ලා තියෙනවා. එතකොට මේක සැචුරේෂන් අවස්ථාවේදී තමයි VCE අඩු මගයට එන්නේ. එතකොට සැචුරේෂන් අවස්ථාව කියලා කියන්නේ අපි සංතෘප්ත අවස්ථාව කියලා කියන්නේ ට්‍රාන්සිස්ටර් එකක් ඔන්න අවස්ථාව. එතකොට ඔන්න අවස්ථාවේදී සම්පූර්ණ ඔන්න අවස්ථාවේදී තමයි අඩුම සංග්‍රාහක විමෝචක වෝල්ටීයතාවයක් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මෙන්න මේ අවස්ථාවේදී අපිට කියන්න පුළුවන් ට්‍රාන්සිස්ටර් එක ඔන් කියලා. එතකොට අපිට ඔන්න අවස්ථාවේදී ඔෆ් අවස්ථාවට සාපේක්ෂව අඩු වෝල්ටීයතාවයක් බලා ගන්න පුළුවන් වෙන්නේ සංග්‍රාහකය හා විමෝචකය අතර. එතකොට උත්තරේ වෙන්නේ 5. හරි මං හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලි ඇති කියලා ඒක. ඊළඟට අපි යන් අපේ දෙවෙනි ප්‍රශ්නෙට. හරි. දෙවෙනි ප්‍රශ්නේ විතර අපිට තියෙන්නේ පෙන්වා ඇති පරිපථයෙහි සිලිකන් ට්‍රාන්සිස්ටර් ක්‍රියාකාරී විදිහේ නැඹුරු කිරීම සඳහා සුදුසු R රගයක් වන්නේ. ඒතර මෙන්න මේකට එන R රගය තමයි අපි මේ ප්‍රශ්නේදී අහන්නේ. මේක ගැන කතා කරන්න කලින් මම මේක පැහැදිලි වෙයි කියලා හිතන නිසා මම හිතුවා මෙතනදී මේ පාවිච්චි කරලා තියෙන concept එක මේ මූලධර්මය පොඩ්ඩක් විස්තර කරලා හිටියනම් හොඳයි කියලා. හරි. ඒ හින්දා මම පොඩ්ඩක් ඒක විස්තර කරලා ඉන්නම් ඉස්සෙල්ලා. හරි. මෙතනදී මේ පාවිච්චි කරන මූලධර්මය තමයි ප්‍රතිරෝධකයක් වෝල්ටීයතාව බෙදනයක්. අතන මෙතන ප්‍රතිරෝධකයක් නෙවෙයි ප්‍රතිරෝධක දෙකක් හෝ කිහිපයක් වෝල්ටීයතාව බෙදනයක් ලෙස භාවිතය කියන මූලධර්මය තමයි මෙතනදී මම පාවිච්චි කරලා තියෙන්නේ. මෙතනදී මේ පරිපථයේ පාවිච්චි වෙලා තියෙන්නේ. එතකොට මෙන්න මේ විදියට මෙතනදී ඔයගලන්ට පේනවා ප්‍රතිරෝධක දෙකක් තියෙනවා. ඒකට සැපයුමක් දීලා තියෙනවා. ඒකෙන් ප්‍රතිදානයක් අරගෙනක් තියෙනවා. එතකොට ප්‍රතිදානය අරන් තියෙන්නේ මෙන්න මේ ලක්ෂයට සාපේක්ෂව තමයි මේ හැම මිනිමක්ම අපි ගන්න. මේක තමයි බිඳුව. මෙතනින් එක මිනිමක් අරන් තියෙනවා. මෙතනින් V supply V in එක දීලා තියෙනවා. එතකොට මෙතනින් මේ වගේ පරිපථයකින් අපිට පුළුවන් අපි වෝල්ටීයතාවයක් ලබා දීලා ඒ වෝල්ටීයතාවයෙන් අපිට අවශ්‍ය වෝල්ටීයතාවයක් එළියට ගන්න. එතකොට මෙන්න මේ ලබා දෙන වෝල්ටීයතාවයෙන් අපි එළියට ගන්න වෝල්ටීයතාවය රඳා පවතින්නේ මෙන්න මේ R1 සහ R2 කියන ප්‍රතිරෝධක දෙකේ අගය අතර තියෙන අනුපාතයට. ඒ අනුපාතය අනුව තමයි අපිට තීරණය වෙන්නේ මේ අපි දෙන වෝල්ටීයතාවයෙන් කීයක් එළියට එනවද කියන එක තීරණය වෙන්නේ මෙන්න මේ ප්‍රතිරෝධක දෙකේ අගය අතර තියෙන අනුපාතය අනුව. එතකොට මෙතනට විශාල අගයක් දැම්මොත් මේකෙන් මීට සාපේක්ෂව මෙතනට විශාල අගයක් දැම්මොත් වැඩි ප්‍රතිශතයක් එළියට එනවා. මෙතනට සාපේක්ෂව මෙතනට කුඩා එකක් දැම්මොත් අඩු අගයක් තමයි සාපේක්ෂව එන්නේ. හරි. අපි බලමු මේකට අපිට පුළුවන් පොඩි සූත්‍රයක් හදාගන්න. මම මේ සූත්‍රය ව්‍යුත්පන්න වෙන හැටි ඔයගොල්ලන්ට කියන්නේ මෙතනදී. මේක නිකන් කොමන් පාවිච්චි වෙන සූත්‍රයක්. එතකොට මේක ඔයගොල්ලන්ට මම හිතනවා මතක ඇති කියලා. V out සමානයි V in. එතකොට මෙතනදි කියලා තියෙන්නේ අර මම කියපු දෙයම තමයි. එතකොට V out අපේ output voltage එක සමාන වෙනවලු V in ගෙන් ගුණ කරනවා මේ දෙන්නගේ අනුපාතය. ඒක තමයි මෙතන මේ සමීකරණේ තියෙන්නේ. මේ දෙන්නගේ අනුපාතය වෙන්නේ දැන් මෙතනදි මට හොයන්න ඕන R2 නිසා R2 බෙදීම R1 දන R2. මෙතන මට R1 ගේ අගය හොයන්න ඕන නම් R1 බෙදීම R1 දන R2. එහෙම තමයි මේක හදන්නේ. මෙතනින් කරලා තියෙන්නේ මේ අනුපාතය හොයන එක. අනුපාතයෙන් ගුණ කරලා තියෙනවා දෙන වෝල්ටීයතාවය. ඒක සරල සමීකරණයක්. හරි. මම මේක ඔයගොල්ලන්ට තේරුණාද බලන්න පොඩි ගාණක් දෙන්නම්. ඔයගොල්ලෝ මේ වීඩියෝ එක නවත්තලා මේ ගාණ පොඩ්ඩක් හදලා බලන්න උත්තරයක් ගන්න පුළුවන්ද කියලා. මේක ගොඩක් ලේසි ප්‍රශ්නයක්. මේකට නිකම් උත්තරයක් ගන්න පුළුවන් කියලා මම හිතනවා. හරි. මම හිතනවා ඔයගොල්ලෝ උත්තරයක් ගන්න නැති කියලා.
එතකොට මම මේකේ උත්තරේ දාන්නම්. එතකොට මෙතනදී R2 විදිහට 900 ohm දීලා තියෙනවා. අපෙන් අහන්න V out නිසා V out කියන එක එන්නේ මෙන්න මේ භූගතියට සාපේක්ෂ නිසා. එතකොට අපිට R2 වලගේ තමයි හොයාගන්න ඕනේ. එතකොට මෙන්න මෙතනයි මැන්න නම් අපිට එන්නේ R1 වලගේ. මෙතනයි මැන්න නිසා තමයි අපිට R2 වලගේ එන්නේ. භූගතිය R2 වලට සම්බන්ධයි. එතකොට භූගතියට සාපේක්ෂව තමයි අපි V out මනින්නේ. එතකොට V out වල අගය වෙන්නේ නිතරම R2 වල අගය මේ රූප සරහනට අනුව නම්. එතකොට V out එක විදිහට අපිට එනවා 2.7 වෝල්ට්. හරි. දැන් අපි ආපහු යන් අපේ ගානට. හරි. මෙතනදී මම මේ ගාන සාකච්ඡා කරන්න පහසු වෙන්න මේ CI කිලෝ ඕම් කියන එක වෙනුවට මෙතනට R1 කියලා දාගෙන තියෙනවා. මෙතන R කියන එක වෙනුවට R2 කියලා දාගෙන තියෙනවා. මෙතන VR2 කියලා දාලා තියෙනවා මෙන්න මේ R2 කියන ප්‍රතිරෝධකයේ දෙපස රැඳෙන වෝල්ටීයතාවයට. එතකොට මම සැපයුම් විභවය කියන්නේ සප්ලයි වෝල්ටේජ් එක හඳුන්වන්න Vin කියලා පදයක් දාගෙන තියෙනවා. එතකොට මේක හදන්න මේක MCQ එකක් නිසා අපිට පුළුවන් ක්‍රම දෙකකට මේක හදන්න. එකක් තමයි අපි දන්නවා මම කලින් කියවන සූත්‍රයෙන් මේ දෙක අතර අනුපාතයකට මේක බෙදෙන්නේ කියලා. එතකොට V out සමාන කලින් අපි දාපු සූත්‍රයටම මේ MCQ වල දීලා තියෙන උත්තර හතර ආදේශ කර කර මේ R වෙනුවට ආදේශ කර කර අපිට පුළුවන් බලන්න මෙතනට සුදුසු වගයක් එනවද කියලා. මොකද මේක සිලිකන් නිසා මෙතනට 0.7ක් හරි 0.6ක් හරි එන්න ඕන. ඒතර උත්තරේ විදිහට 0.7ක් හරි 0.6ක් හරි එනවනම් අන්න ඒක තමයි උත්තරේ විදිහට අපිට ගන්න පුළුවන් වෙන්නේ. නමුත් මේක ලියන ප්‍රශ්නෙක වගේ ආවොත් ඔයගොල්ලන්ට ඒ ක්‍රමයකින් මේකට උත්තරයක් හොයන්න බෑ. ඒ නිසා මම ඔයගොල්ලන්ට ලියන ප්‍රශ්නකදී මේක ආවත් මේකට උත්තරයක් හොයන්න ඕන වෙන නිසා මම මේකෙදි R හොයාගන්න විදිය ඔයගොල්ලන්ට කියලා දෙන්න. එතකොට මෙතනදි වෙන්නේ අපි අර කලින් ගනිපු සමීකරණය වෝල්ටීතා බෙදනයක් විදිහට පාවිච්චි කරපු සමීකරණයම එතනදී ආපු සූත්‍රෙම මම R2 උක්ත කරගන්නවා. මෙතන R කියන R2 නේ R2 උක්ත කරගන්න එක තමයි කරන්නේ. අපි බලමු කොහොමද කරන්නේ කියලා. හරි මෙතනදී මම කලින් විදිහට ප්‍රකාශනය ලියාගෙන තියෙනවා. එතකොට V out කියන්නේ මම මෙතනදී VR2 කියන එක ඔයගොල්ලන්ට පේනවනේ මෙතනට අනුව නම් මෙතන අපිට ඕන VR2 නේ. එතකොට VR2 සමානයි V in වාරයක් මේ ප්‍රතිරෝධක දෙක අතර අනුපාතය. එතකොට මම මෙතනදී බෙදීම දෙපැත්ත ගුණිතයක් කරලා බෙදීම අයින් කරගෙන තියෙනවා. ඊළඟට වරහන් සුළු කරගෙන තියෙනවා. ඊට පස්සේ R2 අගයන් මෙතන R2 දෙකක් තියෙන නිසා R2 පොදු පදයක් විදිහට එලිට ගන්න ඕන නිසා R2 එහා පැත්තට ගෙනහිල්ලා පොදු පදයක් විදිහට එලිට ගන්න තියෙනවා R2. ඊළඟට R2 තනි කරගන්න දෙපැත්තම බෙදලා තියෙනවා ඉතුරු පදයෙන්. එතකොට අපිට එනවා R2 සමානයි R1 වාරයක් VR2 බෙදීම V in ඍණ VR2 කියලා ප්‍රකාශනයක්. අන්නතර මෙන්න මේ ප්‍රකාශනය ඇසුරෙන් අපිට පුළුවන් R2 වලට අගයක් නිකම්ම හොයාගන්න. මෙතන මම කියලා දෙනවා මෙතන මෙන්න මේ අග්‍රය සහ මේ අග්‍රය හරියටම සමාන්තරව තමයි තියෙන්නේ මේ ප්‍රතිරෝධකයට. එතකොට මෙන්න මේ දෙපසට රැඳෙන වෝල්ටීතාවය මෙන්න මේ දෙපසට රැඳෙන වෝල්ටීතාවය වෙන්නේ. එතකොට අපි දන්නවා ට්‍රාන්සිස්ටර් එකේ VBE සිලිකන් නිසා 0.6ක් හරි 0.7ක් හරි වෙනවා කියලා. එතකොට මේක හරහා රැඳෙන වෝල්ටීතාවය වෙන්නේ අපිට 0.6ක් හරි 0.7ක් හරි තමයි නැඹුරු කරගන්න ඕන. මේක වැඩ කරන අවස්ථාවේ අපිට පවත්වා ගන්න අවශ්‍ය නැහැ. එතකොට අපි මෙන්න මේ සමීකරණයට අදාළ දත්ත ආදේශ කරලා මේක සුළු කරලා බලමු. හරි. එතකොට මෙතනදී R1 කියන්නේ මම කිව්වා මේක කියලා. මේ ප්‍රතිරෝධකය කියලා. එතකොට කිලෝ ඕම් CI ඒක ඕම්ස් වලින් අපි ලියා ගන්නවා. ඕම්ස් වලින් ලියාගත්තම අපිට එනවා ලක්ෂයයි ඕම්ස් කියලා. එතකොට ගුණ කිරීම 0.7 වෝල්ට් R2 කියන්නේ මෙතන. එතකොට 10 වෝල්ට් තමයි අපේ සප්ලයි එක. එකකින් මයිනස් අඩු කිරීම 0.7 වෝල්ට්. මෙතන වෝල්ටේජ් එක 0.7ක් නිසා. එතකොට අපිට උත්තරේ විදිහට එනවා 7.52 කිලෝ ඕම් කියලා. එතකොට 7.52 කිලෝ ඕම් කියන එක තමයි අපිට උත්තරේ විදිහට එන්නේ. හරි. එතකොට අපි බලමු එහෙම උත්තරයක් තියෙනවද කියලා. හරි. ඔයගලන්ට පේනවා මෙතන ආසන්න විදිහට 7.5ක් කියලා උත්තරයක් තියෙනවා. වෙන එකක්වත් ඒ ආසන්නේව නැහැ. ඒ නිසා අපිට නිකම්ම උත්තරේ විදිහට 4 තෝරගන්න පුළුවන්. මේක MCQ එකක් නිසා අර වගේ සුළු කරන්න යන්න ඕන වෙන්නේ නැහැ. වෙලාව ඉතුරු කරගන්න ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ විදිහට මේක හදන්න. නමුත් මේක ලියන ප්‍රශ්නයක් આવතින් නම් ඒ විදිහට විසක මේකට උත්තරයක් ගන්න වෙන්නේ නැහැ. මෙතනදී මම කියන්නේ නිතරම අපි දන්නවා මම කිව්වා මේක අනුපාතයක් විදිහට තමයි බෙදෙන්නේ කියලා. එතකොට මේක අනුපාතයක් විදිහට බෙදෙනකොට ඔයගොල්ලෝ දන්නවා අනුපාතයකට අනුව වැඩි අගයක් තියෙන තමයි වැඩියෙන් බෙදෙන්නේ.
වැඩි අගයක් තියෙන තැන තමයි වැඩියෙන් බෙදෙන්නේ. එතකොට මට මෙතනදී අඩු අගයක් හදා ගන්න ඕනේ. මොකද 10න් මට හදා ගන්න ඕනේ මේ දෙක අතර වෝල්ට් 0.7ක්. හරි 0.6ක් හරි තමයි මෙතන හදා ගන්න ඕනේ. ඒතකොට 10න් 0.7ක් කියන්නේ ගොඩාක්ම අඩු අගයක්නේ. ඒතකොට මේකට වඩා ගොඩාක් අඩු අගයක් තමයි මෙතනට එන්න ඕනේ. මෙතනට CI ආවොතින් එන්නේ අනිවාර්යයෙන්ම මේකේ භාගෙනේ. එතකොට 5 වෝල්ට් තමයි මෙතනට එන්නේ. එතකොට මේකට වඩා මේක වැඩි වුණොත් දෙවෙනි එකට අනුව මේකට වඩා මේක වැඩි. එතකොට එන්නේ මේකට වඩා මෙතන වැඩි. එතකොට අනිවාර්යෙන් එන්නේ මෙතනට වඩා ලොකු වෝල්ටේජ් එකක් තමයි මෙතන හැදෙන්නේ. එතකොට 75 වගේ ආවොත් මීටර චුට්ටි අගයක් තමයි අඩු වෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් 10න් මේ අතර අනුපාතය ගොඩක් පොඩි අගයක් නිසා එතකොට පොඩි අගයක් සාමාන්‍යයෙන් විශාල අගයක් මෙතන හැදෙනවා. එතකොට අපිට නිකන් රෆ්ලි හිතුවාම හිතෙන්නේ මෙතනට අනුව මෙතනට වඩා අඩු අගයක් තියෙන දෙක අපි සිලෙක්ට් කරලා අපි මේ දෙක හදමු කීයක් එනවද කියලා බලන්න VBE වලට. එතකොට VBE වලට 0.7ට හරි 0.6ට හරි ආසන්න අගයක් ආව නම් ඒක තමයි උත්තරේ. මෙතනින් මම හදලා තියෙන්නේ 0.7ම දාලා. මොකද මට හිතෙනවා මේක තමයි උත්තරේ කියලා. එතකොට මම මේ කෙලින්ම මේක දාලා හදලා බලනවා මේකද උත්තරේ කියලා. නැත්තම් මම වෙන අගයක් දාලා උත්තරේ හදන්න බලනවා. එතකොට මම කලින් සමීකරණයටම ආදේශ කරනවා V out කියන එක වෙනකොට දැන් මෙතනදී මට VR නේ ඕන. මේ R දෙපැත්තේ වෝල්ටේජ් එකනේ. එතකොට VR සමානයි V in වාරයක් මේ ප්‍රතිරෝධකය ඕන නිසා VR බෙදීම මේ දෙකේ එකතුව ප්‍රතිරෝධක අගයන් දෙකේ එකතුව. ඒතකොට මම මේක ආදේශ කරාට පස්සේ 7.5 කිලෝ ඕම් කියන එක මට එනවා නිකම්ම උත්තරේ 0.69 වෝල්ට්. ඒතකොට ඔයගොල්ලන්ට පැහැදිලි. ඒතකොට මේක 0.01ක් විතරයි අඩු 0.7ක් වෙන්නේ. එතකොට මේක තමයි උත්තරේ කියලා ඔයගොල්ලන්ට පැහැදිලි. එතකොට මේකට උත්තරේ එන්නේ 4 වෙනි පිළිතුර. ඊළඟට 3 වෙනි ප්‍රශ්න විදිහට මම තෝරගෙන තියෙන්නේ 2007 A level paper එකේ 42 වෙනි MCQ එක තමයි මම තෝරගෙන තියෙන්නේ. එතකොට රූපේ පෙන්වා ඇති පරිපථයෙහි ට්‍රාන්සිස්ටර් ක්‍රියාකාරී විදිහේ ක්‍රියාත්මක වන අතර VBE 0.6 වෝල්ට් වේ. පරිපථයේ සංග්‍රාහක විමෝචක වෝල්ටීයතාවය VCE අගේ තමයි සොයන්න කියන්නේ. ආසන්න වශයෙන් තමයි සොයන්න කියන්නේ. මේ වගේ ගාණක් දුන්නම අපිට මේක දීලා තියෙන දත්ත අනුව මේක විසඳ ගන්න පුළුවන් ක්‍රමයක් අපි පොඩ්ඩක් කල්පනා කරන්න ඕන ඉස්සෙල්ලා. එතකොට අපි දන්නවා මෙතන VCE අගේනේ අපෙන් අහන්නේ. එතකොට VCE අගේ කියන්නේ මෙන්න මේ දෙපැත්තේ තියෙන වෝල්ටේජ් එක අපෙන් අහන්නේ. එතකොට මේ දෙපැත්තේ තියෙන වෝල්ටේජ් එකට සම්බන්ධ මෙන්න මේ වැලියු එක සහ මේ වැලියු එක. එතකොට මෙතන තියෙන්නේ අපි සුපුරුදු දැකලා තියෙන 10 වෝල්ට් VCC විදියට ඇවිල්ලා අනිත් අග්‍රය භූගත කරපු වර්ගයේ ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ. එහෙම වුණා නම් අපිට බැලුමට පේනවා මේ දෙක අතර අන්තරය 10යි වෝල්ට් කියලා. මෙතන තියෙන්නේ ධන 10ක් සහ ඍණ 10ක් අතර. ඒතකොට ධන 10 ඉඳන් බිඳුවට 10ක අන්තරයක් තියෙනවා. බිඳුව ඉඳන් 10ට තවත් 10ක අන්තරයක් තියෙනවා. එතකොට මේක අතර අන්තරය වෙන්නේ විභව අන්තරය වෙන්නේ වෝල්ට් 20ක්. ඒක අපි හරියට තීරණය කරගත්තේ නැත්නම් මේ ගාන කොහොමවත්ම අපිට හදන්න බෑ. එතකොට අපිට උත්තරේ එන්නේ සම්පූර්ණයෙන් වැරදි අගයක්. එතකොට මම මේ දෙක අතර අන්තරය දන්නවා නම් මට නිකම්ම මේක හොයාගන්න පුළුවන්. මොකද මේ විභවාන්තරය බෙදිලා තියෙන්නේ මෙන්න මේ ප්‍රතිරෝධකයේ අතර සහ මේ VCE අතර සහ මෙන්න මේ ප්‍රතිරෝධකයේ දෙපස. එතකොට මෙන්න මේ ප්‍රතිරෝධකයේ දෙපැත්තේ තියෙන වෝල්ටේජ් එකත් මම හොයාගත්තොත් මෙන්න මේ ප්‍රතිරෝධකයේ දෙපැත්තේ තියෙන වෝල්ටේජ් එකත් මම හොයාගත්තොත් මෙන්න මේ අන්තරයෙන් ඒක අඩු කරාට පස්සේ කෙලින්ම මට එනවා VCE වල අගය. අන්න මේ විදිහට තමයි මම මේක හදන්න යන්නේ. අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා. හරි. එතකොට මෙතෙන්දී ඔයගොල්ලන්ට බැලුවලට පෙනේ දැන් මේක NPN ට්‍රාන්සිස්ටර් එකක්. එතකොට මේක මෙහෙම රිනා දීලා මේක වැඩ කරයිද දන්නේ නැහැ. මොකද මේ PN සංදි නැඹුරු වෙන්න ඕන. එතකොට ඒකට මෙහෙමයි ඒක පැහැදිලි කිරීම. එතකොට මෙතන තමයි බිඳුව. මේක ග්‍රවුන්ඩ් කරලා තියෙන මෙතනනේ. එතකොට මෙතන තමයි බිඳුව. එතකොට බිඳුවට සාපේක්ෂව ඍණ 10 කියන්නේ කුඩා අගයක්. එතකොට බිඳුවට සාපේක්ෂව ඍණ 10 කියන්නේ කුඩා අගයක් නිසා මෙතනදී මේක නැඹුරු තත්ත්වයේ තමයි පවතින්නේ. මොකද බිඳුවට සාපේක්ෂව මේක කුඩායි. එතකොට මෙතන ධන විභවයක් තමයි තියෙන්නේ මේ දෙක අතර. ඍණ විභවයක් නෙවෙයි. මොකද මෙතන තමයි ඍණ. මෙතන ඊට වඩා වැඩි. එතකොට මේ දෙක අතර තියෙන ධන විභවයක්. ඒ නිසා නිතරම මේක අපිට මේ විදිහට තියාගෙන නැඹුරු කරන්න පුළුවන්. අපි මෙන්න මේ ප්‍රතිරෝධකයේ අගය අනුව තමයි මෙතන මේක නැඹුරු වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. එතකොට අපි බලමු මෙතනදී අපිට කියලා තියෙනවා VBE 0.6ක් කියලා. එතකොට අපි ඉස්සෙල්ලම අපිට මේ ගාන හදද්දී අපිට හොයාගන්න වෙන්නේ මෙන්න මේ ප්‍රතිරෝධකයේ දෙපැත්තේ තියෙන අගය තමයි අපිට ඉස්සෙල්ලම හොයාගන්න වෙන්නේ. එතකොට බලමු කොහොමද කරන්න කියලා.
එතකොට VB 0.6ක් කියලා දීලා තියෙනවා. එතකොට මම ඉස්සෙල්ලාම අර කලින් කතා කරා වගේ මේකේ V ඩිෆරන්ස් එක හොයාගන්නවා. ඔයගොල්ලන්ට පස්සේ කරන්නත් පුළුවන්. මෙතන මම ඉස්සෙල්ලා කරලා තියෙනවා. එතකොට V ඩිෆරන්ස් එක හොයාගන්නවා. V ඩිෆරන්ස් එක විදිහට මම මෙතනදී හොයාගත්ත හැටි දාලා තියෙනවා. එතකොට ධන 10යි වෝල්ට්. අපි දන්නවා අන්තරයක් හොයන නිතරම අඩු කිරීමක් කරලා. එතකොට විශාලයෙන් කුඩාගේ අඩු කරලා තමයි අපි අන්තරයක් හොයන්නේ. එතකොට විශාලගේ ධන 10. ඉතින් අඩු කරනවා ඍණ 10ක්. එතකොට මෙතන සංගුණකය ඍණ එතකොට ඍණ ඍණෙන් ගුණ වුණාට පස්සේ ඔයගොල්ලෝ දන්නවා ධන වෙනවා කියලා. එතකොට ධන 10 වෝල්ට් ධන 10 වෝල්ට් සමානයි 20යි වෝල්ට්. එතකොට මේ දෙක අතර අන්තරය වෝල්ට් 20යි. හරි. එතකොට ඊළඟට මම මෙතන නම් කරගත්ත රාන්ස්ටේ අග්‍ර තුන ඔයගලන්ට පැහැදිලි වෙන්න. එතකොට මේක කලෙක්ටර් එක, මේක බේස් එක, මේක එමිටර් එක. එතකොට මට දැන් VBE අගේ මම දන්නවා 0.6යි කියලා. එතකොට මෙතන වෝල්ටේජ් එක 0.5 වෝල්ට් කියලා මම දන්නවා. එතකොට මට හොයන්න පුළුවන් මෙන්න මේ පාරට මෙන්න මේ පාත් එක හරහා කොහොමද වෝල්ටේජ් එක බෙදලා තියෙන්නේ කියන එක මට හොයන්න පුළුවන්. එතකොට මෙතන මම දන්නවා 0.6ක් තියෙන්නම ඕන. එතකොට මේ 10න් 0.6ක් වෙතන්ට ගියා නම් ඊටු ටික අනිවාර්යෙන් මෙතනනේ තියෙන්නේ. ඒක සරල දෙයක් නේ. මෙතන මේ දෙක අතර 10ක වෙනසක් තියෙනවා. ඒ වෙනසෙන් 6ක් 0.6ක් මෙතනට යනවා. එතකොට ඊටු ටික මෙන්න මේකෙන් හැදෙන්න ඕන. ඒක සරල දෙයක් නේ. එතකොට මෙතන VBE කියලා මම මෙතන නම් කරලා දෙනවා. මොකද මෙතන VBE සංදිය. එතකොට මේක මම VR මේක RE ප්‍රතිරෝධක විදිහට අරන් තියනවා. එතකොට මේ දෙපැත්තේ VRE කියලා හඳුනනවා කියලා මම අරන් තියනවා. එතකොට මම සරල විදිහට කලින් කිව්ව විදිහට 10න් කෙලින්ම VBE අඩු කළා මම මෙන්න මෙතන තියෙන වෝල්ටේජ් එක අරන් තියනවා. සරල දෙයක් නේ. එතකොට අපි දන්නවා ප්‍රතිරෝධකයක් දෙපස වෝල්ටීයතාවයක් රැඳෙන්නේ නිතරම ඒ ප්‍රතිරෝධකය තුලින් ගලා යන ධාරාවට සමානුපාතිකව කියලා. එතකොට ඒකට අපිට සූත්‍රයක් තියෙනවා V සමාන IR කියලා අපේ ඕම්ස් නියමයෙන් අපිට ආපු සූත්‍රය. එතකොට අපි මේකට දාලා බලනවා මේක තුලින් ගලන ධාරාව කොච්චරද කියලා. මොකද මෙතන වෝල්ටීයතාවය විතරක් අපිට දැනගෙන වැඩක් නැහැ මෙතනදී. මෙතන වෝල්ටීයතාවත් හොයාගන්න ඕනේ. ඒතර අපිට මේ තුලින් ගලන ධාරාව හොයාගත්තොත් ධාරාව අතර මේකේ සමීකරණ තියෙනවා මේ BJT ට්‍රාන්සිස්ටර්ස් වල. මොකද මේක ධාරාවට අනුවනේ වැඩ කරන්නේ. ඒතකොට මේකේ ධාරාවන් අනුව සමීකරණ තියෙනවා. ධාරාවන් අනුව සමානකම් තියෙනවා මේ අතර. ඒ නිසා අපිට මේකේ ධාරාව හොයාගන්න වෙනවා. එතකොට ධාරාව අපිට හොයාගන්න පුළුවන්. මෙතන IE ධාරාවනේ මේක තුලින් ගලන්නේ මේක මීටර එක නිසා. IE ධාරාව හොයාගන්න පුළුවන්. අපි මේකේ ප්‍රතිරෝධකය අගය දන්නවා. මේක දෙපැත්තට දෙන වෝල්ටීයතාවය දන්නවා. එතකොට මේ අපි දන්න පරාමිතීන් දෙක පාවිච්චි කරලා මේකට V සමාන IR දැම්මට පස්සේ අපිට IE වල අගය හොයන්න පුළුවන්. අපි දැන් IE වල අගය හොයමු. හරි. මෙතනදී IE සමානයි VRE බෙදීම RE. එතකොට VRE කියන්නේ මේ දෙපැත්තේ වෝල්ටීයතාවය බෙදීම RE ප්‍රතිරෝධකයේ අගය. එතකොට IE සමානයි මම මෙතනදී මේ පියවරම ආපහු මෙතනටත් දාගෙන මේක කරලා තියෙනවා. එතකොට මෙතන 9.4 ආදිශ කරත් හරි. බෙදීම 4700. එතකොට 9.4 බෙදීම 4700. එතකොට මට එනවා 2 මිලි ඇම්පියර් කියලා. කියන්නේ 0.02 ඇම්පියර්. sorry 0.02 ඇම්පියර්. කියන්නේ 2 මිලි ඇම්පියර්. හරි. එතකොට මම දැන් දන්නවා IE ධාරාව කොච්චරද කියලා. හරි. එතකොට IE අපි දන්නවනම් අපි දන්නවා IE සහ මේ අනිත් ධාරාවන් අතර ප්‍රකාශනයක්. ඒ මොකක්ද? IE සමානයි IB ධන IC. IE සමානයි IB ධන IC. එතකොට මෙන්න මේ ධාරාවෙත් එකතුව තමයි IE කියලා අපිට එන්නේ. එතකොට අපි IE දන්නවා අපිට හොයා ගන්න ඕන මෙන්න මේ දැන් මේ ප්‍රතිරෝධකය දෙපැත්තට දෙන වෝල්ටීයතාවය හොයා ගන්න නම් අපි හොයා ගන්න ඕන IC. එතකොට අපිට පුළුවන් මේ අපිට අවශ්‍ය දත්ත තියෙනවා. එතකොට අපිට පුළුවන් මේ දෙපැත්තට දෙන කොච්චර වෝල්ටේජ් එකක්ද කියලා හොයාගන්න. මෙතනදී අපිට පොඩි උපකල්පනයක් කරන්න වෙනවා. ඒ තමයි අපි දන්නවා IC සමානයි IB ගුණ කිරීම බීටා. බීටා කියන්නේ මේ ට්‍රාන්සිස්ටර් එකේ ධාරාලාභය. එතකොට ධාරාලාභය අපි දන්නවා සාමාන්‍යයෙන් 100ක් 200ක් වගේ සාමාන්‍යයෙන් ඊට වැඩි අගයක් තමයි වෙන්නේ. ගොඩක් වෙලාවට ඊට අඩු අගයක් වෙන්නේ නැහැ. ධාරාලාභය අනුව එතකොට අපිට පේනවා ධාරාලාභය වැඩි වෙන්න IB කියන්නේ IC එක්ක බලද්දි ගොඩාම චූටි අගයක්. ධාරාලාභය වැඩි වෙන්න IC ත් එක්ක බලද්දි IB කියන්නේ ගොඩාක් චූටි අගයක්. මොකද IC බෙදීම බීට තමයි IB කියන්නේ.
IC බෙදීම B ට තමයි IB කියන්නේ. එතකොට අපි දන්නවා ධාරාලාභය විශාල වෙන්න IC ත් එක්ක බැලුවම IB කියන්නේ ගොඩාක් චූටි අගයක්. ඒ නිසා මෙතනදී මට IB හොයාගන්න දත්ත ප්‍රමාණවත් නැහැ. කිසිම දත්තයක් ප්‍රමාණවත් නැහැ. මෙතනදී මට IB හොයන්නම හැකියාවක් නැහැ. එතකොට මට උපකල්පනයක් කරන්න මෙතනදී මෙන්න මේක නිසා මෙන්න මෙහෙම සම්බන්ධතාවකුත් අපිට තේරෙන නිසා එතකොට IB වලින් මේ ගාන නිරවද්‍යතාවයට වෙන බලපෑම සාමාන්‍යයෙන් කුඩාම අගයක් ගන්න නිසා මට උපකල්පනයක් කරන්න වෙනවා මේ ගාන ඉදිරියට හදද්දී IE සමානයි IC කියලා. එතකොට මට මෙන්න මේ RC වලගේ මම දන්නවා. එතකොට මම IC වලගේ දන්නවනේ. එතකොට මට පුළුවන් මෙන්න මේ ප්‍රතිරෝධකයට ඕම් නියමය පාවිච්චි කරලා ප්‍රතිරෝධකයේ දෙපැත්තේ රැඳෙන වෝල්ටේජ් එක හොයාගන්න. මොකද මම මේක තුලින් ගලන ධාරාව දන්නවා. මේකේ ප්‍රතිරෝධක අගය දන්නවා. එතකොට මම මේකට දානවා V සමාන IR. V සමාන IR දැම්මට පස්සේ මම මෙතනදී වරහන් විතර දාලා තිනවා I සමාන IC ලෙස සලකලා තමයි මම මේක හදන්නේ කියලා. එතකොට මෙතනට අපිට එනවා උත්තරයක් විදියට 6.6 වෝල්ට් කියලා. එතකොට මෙතනට එනවා 6.6 වෝල්ට් අපිට VRC විදියට. එතකොට අපිට VRE විදියට කීයක් ආවද? 9.4 වෝල්ට් ආවා. එතකොට ඔයගොල්ලෝ දැන් මෙතන වෝල්ටේජ් එකක් දන්නවා. මෙතන වෝල්ටේජ් එකක් දන්නවා. එතකොට දන්නේ නැත්නම් මේක විතරයි. එතකොට මේ වෙනසෙන් මේ වෝල්ටීයතා දෙක එකතු අඩු කරා නම් අපිට නිකම්ම හොයන්න පුළුවන් මේ වෙනස. එතකොට මම ඒකට ප්‍රකාශනයක් ලියා ගන්නවා. ඔයගලන්ට පැහැදිලි වෙන්න ඕන නිසා V difference V def සමානයි VRC. මෙන්න මේ අගය ධන VCE. මෙන්න මේ අගය ධන VRE තමයි V def වෙන්නේ. අපි දන්නවනේ මේ දෙක අතරනේ අනිවාර්යෙන් මේ දෙක තියෙන අගය මේ ටික අතර අනිවාර්යෙන් බෙදලා තියෙන්න ඕනනේ. එතකොට මම VCE හොයන්න ඕන නම් කරන්නේ මම මේ අගයන් දෙක දන්න නිසා VDEF ගෙන් අඩු කරනවා මෙන්න මේ අගයන් දෙක. එතකොට මට එනවා 20 ඍණ 6.6 ධන 9.4 වෝල්ට් 20 ඍණ 16යි වෝල්ට්. එතකොට මට VCE වලට අගයක් එනවා 4යි වෝල්ට් කියලා. අපි බලමු මේ උත්තරේ තියෙනවද කියලා. හරි. මේ උත්තරේ තියෙනවා. මේ උත්තරේ තියෙන්නේ තුන්වෙනි උත්තරේ විදියට. අන්න එතකොට ඔයගොල්ලන්ට පේන පැහැදිලි ඇති කොහොමද අපි මේ වගේ ප්‍රශ්නයක් විසඳන්නේ කියලා. මෙතනදී අපිට උපකල්පනයක් කරන්න වුණා. අපි මෙතනදී IB හොයාගන්න බැරි නිසා මේක අතහැරලා දාලාම තියෙන එක නෙමෙයි කරන්න ඕන. අපිට IB හොයාගන්නම බැරි නම් අපිට දැන් තේරෙනවා මේකේ I තමයි අපි දන්නේ. නමුත් අපිට IC තමයි හොයන්න ඕන. මොකද අපිට IB හොයන්න බෑ. හැකියාවක් නැහැ. ඒකට මේක හදන්න වෙන ක්‍රමයක් ඇත්තෙත් නැහැ. එතකොට අපිට උපකල්පනයක් හරි කරන්න වෙනවා. මෙතන අපි සාමාන්‍යයෙන් අපි දන්නවනේ IC එක්ක බලමු IB කියන්නේ ගොඩක්ම අඩු වගේක් කියලා. ඒතකොට අපිට නිකම්ම උපකල්පනයක් ගන්නත් පුළුවන්. IB නොසලකිය හැකි තරම් කුඩා අගයක් නිසා IB නොසලකා හරින්න පුළුවන් කියලා. එතකොට අපි මේ වගේ වෙලාවකදී විතරක් IE සමාන IC කියලා සලකලා මේක හදන් යනවා ඉස්සරහට. එතකොට ඔයගොල්ලෝ දැක්ක මෙතනදී උත්තරේ හරියටම අපිට හම්බුණා. මෙතනදී අපි මේකේ IB හොයන්න බෑ කියලා මේක අතහැරලා දැම්මම මේක හදන්න වෙන්නේ නැහැ. එතකොට මේ වගේ වෙලාවකදී පොඩ්ඩක් ඒ ගැනත් අවධානය යොමු කරන්න. හරි. හැබැයි මෙතන IB එක හොයාගන්න පුළුවන් විදියට අපිට මේක දීලා තිබ්බනම් අනිවාර්යයෙන්ම IB හොයාගන්නම වෙනවා. මොකද ඒකෙන් පොඩි උනත් බලපෑමක් තියෙන නිසා. පොඩි නමුත් බලපෑමක් තියෙනවා අවසන් උත්තරේට. ඒ නිසා එහෙම වුණාම IB අපිට හොයාගන්නම වෙනවා. හොයාගන්න හැකියාවක් තියෙන විදියට තිබ්බොදී. හරි. අපි යන් එහෙනම් අපේ ඊළඟ ප්‍රශ්නෙට. මේකට පිළිතුර 4යි වෝල්ට්. හරි. අපි යන් අපේ ඊළඟ ප්‍රශ්නෙට. පෙන්වා ඇති පරිපතෙහි ට්‍රාන්සිස්ටර් පාදම ධාරාව 100 මයික්‍රෝඇම්පියර් සහ VBE අගය 0.7 වෝල්ට් වේ. ට්‍රාන්සිස්ටර් ධාරාලාභය 100ක් නම් CH වෝල්ටීයතාවය වන්නේ කියලා තමයි අහන්නේ. මේක 2008 A level වල 41 වෙනි MCQ එක විදිහට තමයි අවිල්ලා තියෙන්නේ ෆිසික්ස් පේපර් එකේ. එතකොට මේ වගේ ප්‍රශ්නයක් දුන්නට පස්සේ බලමු කොහොමද මේක හදන්නේ කියලා. හරි. එතකොට මෙතනදී මේ අපිට කියන්නේ CH වෝල්ටීයතාවය. එතකොට මේක ලක්ෂයක්. C කියන්නේ මේ තරහ ලක්ෂයක්. මේ C ලක්ෂයේ වෝල්ටීයතාවය හොයද්දී අපි දන්නවා වෝල්ටීයතාවයක් හොයද්දී ඒකාග්‍රයකින් බෑ අපිට වෝල්ටීයතාවයක් හොයන්න. මොකද වෝල්ටීයතාවය කියන්නේ විභව අන්තරය. අන්තරයක් කියන්නේ මොකක් හරි දෙයකට සාපේක්ෂව තමයි අපි මනින්නේ. එතකොට මේ C ලක්ෂය ගුවම අපිට අනිවාර්යෙන් මෙතනදී මනින්න වෙන්නේ මෙන්න මේ ලක්ෂයට සාපේක්ෂව තමයි CH වෝල්ටීයතාවය මනින්න වෙන්නේ. මොකද මේක තමයි බිඳුව. බිඳුවට සාපේක්ෂව තමයි අපි මනින්නේ. මිනුම් ගන්න. බිඳුවට සාපේක්ෂව තමයි මෙතනදී සාමාන්‍ය අවස්ථාවේදී අපි මිනුමක් ගන්න.
එතකොට මේ බිඳුවත් C අතර තියෙන වෝල්ටේජය තමයි අපි ගන්න. එතකොට මෙතනදී අපිට දැක්ක ගමන් පැහැදිලි කෙලිම VCE අගේම තමයි මෙන්න මේ C කියන ලක්ෂය අගේ විදියට එන්නේ. හරි. එතකොට මම මෙතනදී හදන්න යන්නේ මෙන්න මේ ක්‍රමයට. එතකොට මට දත්ත විදියට දීලා තියෙනවා IB 100 මයික්‍රෝඇම්පියර් කියලා. එතකොට IB ගෙන් අපිට IC හොයාගන්න වෙනවා ඉස්සෙල්ලා මේක හදන්න නම්. මොකද මේ දෙපැත්තේ රැඳෙන වෝල්ටේජය අඩු කරොත් නේ අපිට මේක හදා ගන්න පුළුවන්. මේ ලක්ෂ්‍ය වෝල්ටේජය හොයන්න නම් මෙන්න මේ දීලා තියෙන වෝල්ටේජ් එකෙන් මෙන්න මේක දෙපැත්තේ රැඳෙන වෝල්ටේජ් එක අඩු කරා නම් නිකම්ම අපිට මේ උත්තරේ එනවනේ. එතන මම මේ ප්‍රතිරෝධකයේ අගය දන්නවා. නමුත් මෙතනින් ගන්න ධාරාව දන්නේ නැහැ. ධාරාව දන්නව නම් අපිට පුළුවන් ටක් ගාලා මේකේ කොච්චර වෝල්ටේජ් එකක් හැදෙනවද කියලා හොයාගන්න. අන්න ඒ නිසා මම මෙතනදී පාදම ධාරාව දන්න නිසා බීටා අගය දන්න නිසා මම IC ධාරාව හොයාගන්නවා. ඒකට මම පාවිච්චි කරන්නේ මෙන්න මේ සමීකරණය. එතකොට IC සමානයි බීටා IB කියලා අපි දන්නවනේ සූත්‍රය. එතකොට මම IC සමානයි බීටා IB ට අනුව ධාරාව 100 ගුණ කිරීම 10 ඍණ 6 ගුණ කිරීම 100. එතකොට මට ඇවිල්ලා තියෙනවා 0.01 ඇම්පියර් කියලා උත්තරේ. එතකොට මම මේකේ 10 මිලි ඇම්පියර් මම මෙතනට දන්නවා. 10 මිලි ඇම්පියර් මෙතන මම දන්නවා දැන් IC ධාරාව 10 මිලි ඇම්පියර් කියලා. එතකොට මට RC හොයන්න ඕන නම් මම මේකට කෙලින්ම ඕම්ස් නියමය අනුව V සමානයි IR දානවා. එතකොට මම ප්‍රතිරෝධකයේ අගය දන්නවා. මෙතනින් කරන ධාරාව දන්නවා. එතකොට මට හොයාගන්න පුළුවන් මෙතන අගය. ඒකට දැම්මට පස්සේ 4 වෝල්ට් කියලා. එතකොට වෝල්ට් 4ක් මෙන්න මේ ප්‍රතිරෝධකයේ දෙපැත්තේ රැඳෙනවා. එතකොට මේ දෙපැත්තේ 4ක් රැඳෙනවා. එතකොට ඉතුරු ගාන රැඳෙන්න ඕන. මෙතනනේ මේ දෙන ගානේ. එතකොට 5න් 4ක් අඩු කරාට පස්සේ මෙන්න මේ අගය තමයි අපිට එන්නේ. එතකොට VCE අගය තමයි එන්නේ. VCE කියන්නේ අපේ C ලක්ෂයේ අගය. එතකොට අපිට උත්තරේ ඉදිරිය ගන්න පුළුවන් VC සමානයි VCC ඍණ VRC 5 ඍණ 4 සමානයි 1 වෝල්ට්. හරි. එතකොට මේකේ උත්තරේ විදිහට අපිට 1 වෝල්ට් කියන එක ගන්න පුළුවන්. හරි එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නටත් යමු. ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ සත්‍ය අසත්‍ය ප්‍රකාශ පිළිබඳව තියෙන ප්‍රශ්නයක්. එතකොට ඊළඟ ප්‍රශ්නේ විදිහට තියෙන එක් ට්‍රාන්සිස්ටරයක් පමණක් භාවිත කර සාධන ලද පොදු විමෝචක වර්ධකයක්. එතකොට මේක කියලා දෙනවා එක ට්‍රාන්සිස්ටරය පාවිච්චි කරලා තියෙන්නේ පොදු විමෝචක ආකාරයලු එක තියෙන්නේ. සහ කාරකාත්මක වර්ධකයක් පිළිබඳව කර ඇති පහත සඳහන් ප්‍රකාශ සලකා බලන්න. හරි. එතකොට මේක අහලා තියෙන 2013 A level ඕල්ඩ් සිලබස් පේපර් එකේ 52 වෙනි MCQ එක විදියට. එතකොට ප්‍රකාශ විදියට තියෙනවා පොදු විමෝචක වර්ධකයක ප්‍රතිදාන සංඥාවට සෑම විටම ප්‍රධාන සංඥාව සමග අංශක 180ක කලා වෙනසක් පවතී. කාරකාත්මක වර්ධකයක් භාවිත කර සාධන අපවර්තන නොවන වර්ධකයක් මගින් සෑම විටම ප්‍රධාන සංඥා සමග එකම කලාවේ පිහිටන ප්‍රතිදාන සංඥා නිපදවයි. පොදු විමෝචක වර්ධකයකට ඇත්තේ එක් ප්‍රධාන අග්‍රයක් පමණක් වන අතර කාරකාත්මක වර්ධකයකට ප්‍රධාන අග්‍ර දෙකක් ඇත. ඔන්නෝව තමයි අපෙන් ප්‍රකාශ විදියට දීලා තියෙන්නේ. ඒතකොට මේ ප්‍රකාශ අතරින් සත්‍ය වෙන්නේ කොහොමද කියලා තමයි අපෙන් අහන්නේ. හරි. මම මෙතනදී මේ එක් ප්‍රකාශනය ඔයගොල්ලන්ට පොඩ්ඩක් පැහැදිලි කරලා ඉන්නම්. හරි. ඉස්සෙල්ලාම අපි ඒ ප්‍රකාශනය බලමු. පළවෙනි ප්‍රකාශයේදී අපිට දීලා තියෙන්නේ පොදු විමෝචක වර්ධකයක ප්‍රතිදාන සංඥාවට සෑම විටම ප්‍රධාන සංඥාව සමග අංශක 180ක කලා වෙනසක් පවතී කියන එක. එතකොට මෙතන තියෙන අපේ මම මෙතනදී ගන්නවා සිග්නල් එකක් සහ ස්පීකර් එකක් සෙට් කරලා තියෙනවා. මේ ට්‍රාන්ස්මිටර් එකෙන් මේක ඇම්ප්ලිෆයි කරලා තියෙනවා. එතකොට මෙන්න මේ ස්පීකර් එකට යන ධන ලයින් එක සෙට්ලා තියෙන්නේ මේ සැපයුමේ ධන ලයින් එකට. එතකොට මේකට එන්න ඕන ඍණ තමයි අපි මේ පාලනය කරන්නේ ට්‍රාන්සිස්ටර් එක හරහා. මේකට එන්න ඕන ඍණ තමයි ට්‍රාන්සිස්ටර් කරහා පාලනය කරන්නේ. හරි. එතකොට මේ ට්‍රාන්සිස්ටර් එක ඇම්ප්ලිෆයර් එකක් විදිහට බයස් කරලා තියෙනවා. මෙන්න මේ සප්ලයි එකක් සහ මේ රෙසිස්ටර් එකක් දීලා ඒක ඒ විදිහට සකසලා තියෙනවා. එතකොට අපි මේ දෙන සිග්නල් එක වැඩි කරන්න ඊට අනුරූපව මේක තුලින් යන IB ධාරාව වැඩි වෙනවා. IB ධාරාව වැඩි වෙන්න ඊට අනුරූපව මේක තුලින් යන IC ධාරාව ගලා යන IC ධාරාව වැඩි වෙනවා. මේ IC ධාරාව වැඩි වෙන්න මේක තුලින් යන තරංගය විශාල වෙනවා. හරි. එතකොට වෙන්නේ අපි මෙතනදී IB වැඩි කරද්දී මෙතන IB ඍණ වෙද්දී අපිට පැහැදිලිව වෙනවා IB ඍණ වෙද්දී මෙතනදී වර්ධනය වෙන්නේ කුඩා වශයෙන්. ඒත් අපිට පේනවා IB ධන විදියට වැඩි වෙද්දී මේ තරංගයේ ධනව වැඩි වෙද්දී මෙතනින් යන ඍණ ප්‍රමාණය තමයි වැඩි වෙන්නේ. ඒතකොට IB වැඩි වෙද්දී ඍණ තමයි මෙතනින් යන ගාන වැඩි වෙන්නේ. ඒතකොට IB වැඩි වෙනකොට මෙතනින් යන ඍණ ප්‍රමාණය ඍණව වැඩි වෙනවා. ඒතකොට IB අඩු වෙද්දී ආයෙත් විච විදියට ධන ප්‍රමාණය වැඩි වෙනවා.
ආයි IB වැඩි වෙද්දී ඍණ ප්‍රමාණය වැඩි වෙනවා. ආයි IB අඩු වෙද්දී ධන ප්‍රමාණය වැඩි වෙනවා. අන්න ඒ විදිහට මතක තියාගන්න. එතකොට මේක නිකම්ම මතක තියාගන්න පුළුවන්. මෙතන අපි දීලා තියෙන්නේ ඉන්පුට් සිග්නල් එක. මෙතන දීලා තියෙන්නේ අවුට්පුට් සිග්නල් එක. එතකොට ඉන්පුට් සිග්නල් එකත් එක්ක නිතරම අංශක 180ක ෆේස් shift එකක් තියෙනවා. මෙන්න මේ පොදු විමෝචක වින්‍යාසයේ වර්ධකවල. හරි. අපි යන් එහෙනම් ඊළඟ ප්‍රශ්නෙට. දෙවෙනි ප්‍රකාශ විදිහට අපිට තියෙන්නේ කාර්කාත්මක වර්ධකයක් භාවිත කර සාධන ලද අපවර්තන නොවන වර්ධකයක් මගින් සෑම විටම ප්‍රධාන සංඥා සමග එකම කලාවේ පිහිටුණු ප්‍රතිදාන සංඥා නිපදවයි කියන ප්‍රකාශනය. එතකොට මම මෙතනදී මම විස්තර කරන්න යොදාගත්ත ආකාර දෙකම කියන අපවර්තන වර්ධක සහ අපවර්තන නොවන වර්ධක ආකාර දෙකම. එතකොට අපි බලමු අපවර්තන නොවන වර්ධක. එතකොට අපි මේ කතා කරන්නේ අපවර්තන නොවන වර්ධක ගැන. එතකොට මේ පැත්ත තමයි අපිට මේකට අදාළ වෙන්නේ. මේ තියෙන්නේ අපවර්තක වර්ධක. ඉතින් කන්ෆිගරේෂන් දෙක මේක සෙට් වෙනවා. එතකොට අපි ඉන්පුට් සිග්නල් එක රතු පාටින් ගමු, අවුට්පුට් සිග්නල් එක නිල් පාටින් ගත්තොත් අපිට පේනවා අපවර්තන නොවන වර්ධකයක ඉන්පුට් එක වැඩි වෙද්දී අවුට්පුට් එකත් වැඩි වෙනවා. ඉන්පුට් එක අඩු වෙද්දී අවුට්පුට් එකත් අඩු වෙනවා. ඉන්පුට් එක ආයි ධනව වැඩි වෙද්දී අවුට්පුට් එක ආයි ධනව තමයි වැඩි වෙන්නේ. ඉන්පුට් ඍණව වැඩි වෙද්දී අවුට්පුට් එකත් ඍණව වැඩි වෙන්නේ. එතකොට මෙන්න මේවට අපි කියනවා සම කලාවේ පිහිටනවා කියලා. කියන්නේ කලාව වෙනසක් නැහැ. ඉන්පුට් එකේ සිග්නල් එකක් ධනව වැඩි වෙද්දී අවුට්පුට් එකක් ධනව වැඩි වෙනවා ඊට අනුරූපව. පොඩ්ඩක්වත් ඉස්සරහට එහාට මෙහාට ගිහිල්ලා නැහැ. මේ කලා දෙකම එක මත තියෙන්නේ. ඒ නිසා තමයි හරියට එක මත මේ පටන් ගන්න ස්ථාන දෙක පවා එක මත තියෙන්නේ. එතකොට මෙන්න මේ වගේ ඒවාට අපි තමයි කියන්නේ අපි අපවර්තන නොවන වර්ධක කියලා. එතකොට අපවර්තක වර්ධක වලදී බලන්න පේනවා ධන ඉන්පුට් එක ධනව වැඩි වෙද්දී අවුට්පුට් එක ඍණව වැඩි වෙනවා. ඉන්පුට් එක ඍණව වැඩි වෙද්දී අවුට්පුට් එක ධනව වැඩි වෙනවා. එතකොට මේ අපි දෙන ඉන්පුට් එකට ඔපොසිට් විදියට තමයි සිග්නල් එක අනිත් අවුට්පුට් එක වැඩි වෙන්නේ. එතකොට ධන විදියට වැඩි වුණොත් ඍණ විදියට වැඩි වෙනවා. ඍණ විදියට වැඩි වුණොත් ධන විදියට වැඩි වෙනවා. අන්න එතකොට ඒවට අපි කියනවා අපවර්තක වර්ධක කියලා. එතකොට මෙතනදී අපිට කියන්නේ අපෙන් අහන්නේ මේ ප්‍රකාශය හරිද කියලානේ. එතකොට මේ ප්‍රකාශයෙන් අපිට කියන්නේ කාරකාත්මක වර්ධකයක් භාවිත කර සාධන ලද අපවර්තන නොවන වර්ධකයක්. කියන්නේ මෙන්න මේ જાතිය වර්ධකයක්. මගින් සෑම විටම ප්‍රධාන සංඥා සමග එකම කලාවේ පිහිටන ප්‍රතිදාන සංඥා නිපදවයි. ඉතින් ඔයගලන්ට බැලුවල්මට පේනවා ප්‍රධාන සංඥාවත් එකම කලාවේ ප්‍රතිදාන සංඥාවත් එකම කලාවේ තියෙන්නේ. ප්‍රධාන සංඥාවත් ප්‍රතිදාන සංඥාවත් එකම කලාවක තමයි තියෙන්නේ. ඒ නිසා තමයි දෙකම එක විදියට වැඩි වෙන්නේ. ඔයගලන්ට ඒක පේනවා. එතකොට මේ ප්‍රකාශයත් හරි. පොදු විමෝචක වර්ධකයකට ඇත්තේ එක් ප්‍රධාන අග්‍රයක් පමණක් වන අතර කාරකාත්මක වර්ධකයකට ප්‍රධාන අග්‍ර දෙකක් ඇත. එතකොට මේකෙදි කියන්නේ පොදු විමෝචක වර්ධකයකට තියෙන එක ඉන්පුට් එකයිලු කාරකාත්මක වර්ධකයක ප්‍රධාන අග්‍ර දෙකක් තියෙනවා. අපි බලමු මේක කොහොමද කියලා. ඉතින් NPN විදිහට සලකලා තියෙන්නේ. එතකොට කොහොමත් කලෙක්ටර් එක කියන්නේ ප්‍රතිදානය. එතකොට E කියන්නේ මෙතනදී නම් භූගතයට සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට IB එන්නේ අපේ බේස් එකට. එතකොට බේස් එක තමයි අපේ ඉන්පුට් එක විදියට ගන්න වෙන්නේ. එතකොට ඉන්පුට් එක එකයි තියෙන්නේ. අනිත් එක ඍණ. ඍණත් එක්ක ඉන්පුට් එකට දෙන සිග්නල් එකක් තමයි මෙතන තියෙන්නේ. එතකොට එක් ප්‍රධාන අග්‍රයයි මේකේ තියෙන්නේ. එතකොට අවුට්පුට් එක ගන්නෙත් මේකත් එක්කනේ. ඍණත් එක්ක තමයි අවුට්පුට් එක ගන්න. එන්නේ එක ප්‍රතිදාන අග්‍රයයි. එතකොට එක ප්‍රධාන අග්‍රයයි එක ප්‍රතිදාන අග්‍රයයි තමයි මේකෙදි තියෙන්නේ. එතකොට කාරකාත්මක වර්ධකයක් ගත්තොත් සැපයුම් අග්‍ර දෙක මෙන්න මේ දෙක. මේකෙදි V out එක ගන්නෙ වෙනම භූගතයක් එක්ක. මෙතනදී අපිට ඉන්පුට් එක දෙන්න අග්‍ර දෙකක් තියෙනවා. V ප්ලස් විදිහට මෙතන තියෙන්නේ අපවර්තන නොවන අග්‍රය, V මයිනස් විදිහට තියෙන්නේ අපවර්තන වන අග්‍රය. එතකොට මේකෙදි අපිට තියෙනවා ඉන්පුට් පින් දෙකක්. එක අවුට්පුට් පින් එකක්. හරි. එතකොට අපේ ප්‍රකාශය නිවැරදි. පොදු විමෝචක වර්ධකයකට තියෙන එක ප්‍රධාන අග්‍රයක් විතරයි. කාරකාත්මක වර්ධකයකට ප්‍රධාන අග්‍ර දෙකක් තියෙනවා. එතකොට ඒක හරි. එතකොට අපේ ප්‍රකාශන තුනම හරි. එතකොට ඔයගොල්ලන්ට නිකම්ම මේකේ උත්තර විදිහට ගන්න පුළුවන් මෙන්න මේ තුනම සත්‍ය වේ කියන එක. හරි. එතකොට අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ පෙන්වා ඇති පරිපතේ IB සමානයි 500යි මයික්‍රෝඇම්පියර් වන අතර ට්‍රාන්සිස්ටරයට 100ක ධාරාලාභයක් ඇත. බීටා 100යිලු. 5 කිලෝ ඕම් ප්‍රතිරෝධකය හරහා ධාරාව ආසන්න වශයෙන් වන්නේ. එතකොට මේක අහලා තියෙන 2013 A level වල 39 වෙනි MCQ එක විදිහට ෆිසික්ස් පේපර් එකේ. මේ ප්‍රශ්නේ හදද්දී අපි ඉස්සෙල්ලාම බලන්න ඕන අපිට දීලා තියෙන දත්ත මොනවද කියලා. එතකොට අපිට IB දීලා තියෙනවා, ට්‍රාන්සිස්ටර් එකේ ගේන් එක දීලා තියෙනවා. කියන්නේ ධාරාලාභය දීලා තියෙනවා. එතකොට අපෙන් අහන්නේ
මෙන්න මේ IC ධාරාව 5 කිලෝ ඕම් ප්‍රතිරෝධකයේ හම්බෙලා තියෙන සවිකල් තියෙන කලෙක්ටර් එකට. එතකොට ඒ කලෙක්ටර් හරහා යන IC ධාරාව. එතකොට IC ධාරාව තමයි අපෙන් අහන්නේ. හරි. එතකොට අපි දන්නවා IB ධාරාව දීලා තියෙනවා. ගේන් එකක් දීලා තියෙනවා. එතකොට අපිට ප්‍රකාශනයක් ලියන්න පුළුවන් IC සමානයි බීටා IB කියලා. එතකොට මම මෙන්න මේ IC ධාරාව යන මෙන්න මේ 5 කිලෝ ඕම් ප්‍රතිරෝධකය නම් කරගන්නම් VRC කියලා. එතකොට IC සමාන බීටා IB නිසා මම දැන් IB දන්නවා. එතකොට බීටත් දන්නවා. එතකොට මම IC හොයාගන්නවා. IC මට හම්බ වෙනවා මිලි ඇම්පියර් 50ක් කියලා. එතකොට IC එනවා මට මිලි ඇම්පියර් 50ක් කියලා. එතකොට IC මිලි ඇම්පියර් 50ක් මට ආවා. දැන් මට පුළුවන් මේකේ උත්තරේ විදිහට IC ම ගන්න. එහෙම කරනවද? නැහැ. නමුත් මට මෙතනදී පොඩි සැකයක් එනවා. මෙතන IC කියන්නේ මිලි ඇම්පියර් 50ක්. ලොකු විශාල අගයක්. එතකොට මෙතන තියෙන ප්‍රතිරෝධකයේ අගය ගොඩක් විශාලයි. එතකොට මට මෙතනට සූත්‍රයක් දාන්න පුළුවන් මේ ඕම් නියමයට අනුව V සමාන IR දාලා මම බලන්නම් මෙතන රැඳෙන වෝල්ටේජ් එක කොච්චරද කියලා. මෙච්චර ධාරාවක් ගියොත් මෙච්චර IC ධාරාවක් ගියොත් මේ ප්‍රතිරෝධකයේ දෙපැත්තේ කොච්චරක් වෝල්ටේජ් එකක් රැඳෙන්න ඕනද කියලා. එතකොට මට ඒක නිකම්ම දාන්න පුළුවන්. මෙන්න මෙතන VRC සමාන IC වාරයක් RC. එතකොට එනවා මට මම මේක ආදේශ කරාට පස්සේ මට එනවා 250 වෝල්ට් මෙතන රැඳෙන්න ඕන කියලා. 250 වෝල්ට් මෙතන හැඳුනොත් අපි දීලා තියෙන්නේ 5 වෝල්ට්. ඒකට මෙතන 250 හැඳෙන්න විදියක් නැහැ නේ. එතකොට මෙතන හැඳෙන්න ඕන මෙන්න මේ 5 වෝල්ට් කියන එක තමයි මෙතන හැඳෙන්න ඕන. 250 වෝල්ට් හැඳෙන්න බෑනේ. 5 වෝල්ට් කියන එක තමයි මෙතන උපරිම හැඳෙන්න ඕන. ඒතර උපරිම හැඳෙන්න පුළුවන් ගාන තමයි මේක හරහා උපරිම යන්නේ. ඊට වඩා යන්න විදියක් නැහැ නේ. මොකද මෙතන දීලා නැහැ නේ. මෙතන 250ක් දුන්නා නම් 250ක් මම මේකේ රැඳිලා මේ ගාන හරියටම හරියනවා. එතකොට මේ උතුරින් කරන ධාරාව මිලි ඇම්පියර් 50. නමුත් අපි දන්නවා ධාරාව ගලන්නේ ප්‍රතිරෝධයට අනුව. මෙතනින් මෙයා කරලා තියෙන්නේ මෙතන මේ ගේට් එකක් කියලා හිතන්නකෝ අපි. මෙතනින් මෙයා ගේට් එක ඇරලා තියෙනවා මිලි ඇම්පියර් 50කට යන්න පුළුවන් කියලා. නමුත් යන්න පුළුවන් කියලා ගේට් එක ඇරියට මෙතන අපිට යන්න පුළුවන් විදියට ධාරාවක් එන්නේ ඊට අඩු වගේක්. එතකොට මේ ගේට්ටුව ඇරියට එතකොට ගේට්ටුවෙන් බලපෑම නෙමෙයි අපිට බලපෑමක් විදියට තියෙන්නේ. මෙන්න මේ ප්‍රතිරෝධකයාගේ අනුව තමයි මේකට බලපෑමක් තියෙන්නේ. මෙතන ප්‍රතිරෝධකයාගේ අඩු කරන්න නම් ඔන්න ගේට් එක මේ ගාන ඇරියට ප්‍රශ්න ඇරලා තිබ්බකින් අපිට වැඩි වාසියක් තියෙනවා. මෙතන ප්‍රතිරෝධකයාගේ අඩු කරත් වැඩි කරත් මේ ගේට් එක දැන් උපරිම ඇරලා තියෙනවා IC මිලි ඇම්පියර් 50ක් යන්න පුළුවන්. ඒ කියන්නේ මෙයා හරහා මිලි ඇම්පියර් 50ක් වෙනකන් කිසිම ප්‍රශ්නයක් නැතුව දෙන ගාණක් යනවා. ඊට වැඩි ගාණක් තමයි මෙයා හරහා යන්න නැතුව බ්ලොක් කරගන්නේ. එතකොට අපි බලමු දැන් මේ පරිපථයට අනුව මේ ප්‍රතිරෝධකයේ දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ. අපි බලමු මේ ප්‍රතිරෝධකයට V සමාන IR දාලා මේක හරහා ධාරාව කොච්චරක් යනවද කියලා. එතකොට අපි මෙතනදී මේ VCE සංදිය බිඳුවක් විදිහට තමයි ගන්න ගණන් හදද්දී. සමහර වෙලාවට 0.2 කියලාත් ගන්න වෙලාවල් තියෙනවා. මෙතන බිඳුවක් විදිහට තමයි මෙතනදී ගන්නෙ. එතකොට බිඳුවක් විදිහට ගත්තට පස්සේ අනිවාර්යයෙන්ම මේන ධාරාව සම්පූර්ණයෙන් මේ ප්‍රතිරෝධකය හරහානේ යන්නේ. එතකොට V සමාන IR දාද්දී V දන්නවා 5 වෝල්ට්. මොකද V ඒ සප්ලයි වෝල්ටේජ් එකම මේ ප්‍රතිරෝධකය හරහා නැදෙන්නේ. එතකොට V දන්නවා 5 වෝල්ට්. එතකොට I දන්නේ R දන්නවා 5000 ohms කියලා. එතකොට උත්තරය අපිට එනවා V සමාන IR දැම්මට පස්සේ මේක තුලින් ගලන ධාරාව විදිහට 1 මිලි ඇම්පියර්. මිලි ඇම්පියර් 1යි. එතකොට මෙතනින් අපිට 50ක් යන්න පුළුවන් විදිහට දොර ඇරලා තියෙනවා. එතකොට ප්‍රශ්නයක් නැහැ. මිලි ඇම්පියර් එකක් තමයි මේකෙන් ගලන ධාරාව. එතකොට මේකට උත්තරේ වෙන්නේ මිලි ඇම්පියර් 1යි. නිතරම මේ විදිහට ගාන හදද්දි බලන්න මේ විදිහට සැක හිතනවා නම් මේ විදිහට කරලා බලන්න. මොකද මේ පේපර් එක ඔයගොල්ලන්ට බැලුවම පේනවා මේ උත්තරයක් විදිහට මේ උත්තරෙත් දීලා තියෙනවා. මේ උත්තරෙත් දීලා තියෙනවා. එතකොට මේ උත්තර දෙකෙන් මේ උත්තරේ ඩිරි ගහුවා නම් ඒ උත්තරේ වර්ධිනවා. මේ උත්තරේ ඩිරි ගහුවා නම් මේක හරියනවා. නිතරම බලන්න ඕන. මේ ගානත් එක්ක බැලුවා මේක නිකන් බැලුමටම පේනවා. මෙතන 5 වෝල්ට් තියෙන්නේ. මෙතන 5000ක් තියෙනවා. එතකොට මේ දෙක අතර ධාරාව අනිවාර්යයෙන්ම ගොඩම කුඩාගයක් වෙන්න ඕනේ. එතකොට 5 5න් බෙදුනහම එකක් මිසක 50ක් වෙන්නේ නැහැ කීයටවත්. ඒ හින්දා මේක සැක හිතනවට අස් දාලා. එතකොට මේ වගේ ගානක් හදලා නිතරම අන්නේ එකත් පොඩ්ඩක් මතක තියාගෙන ඉන්න. හරි. අපි බලමු මේකේ උත්තරේ මොකක්ද කියලා. උත්තරේ විදිහට එන්නේ එතකොට 1 මිලි ඇම්පියර්. ඊළඟ ප්‍රශ්නේ පෙන්වා ඇති පරිපථයේ ට්‍රාන්සිස්ටර් ක්‍රියාකාරී ආකාරය නැඹුරු කර ඇති විට සංග්‍රාහක ධාරාව වනුයේ. මේ ට්‍රාන්සිස්ටර් එක ක්‍රියාකාරී ආකාරයට නැඹුරු කරලා දැන් තියෙන්නේ. එතකොට සංග්‍රාහක ධාරාව තමයි අහන්නේ. මේක අහලා තියෙන 2017 A level paper එකේ 18 වෙනි MCQ එක විදිහට. එතකොට මෙතන මම දන්නවා සප්ලයි වෝල්ටේජ් එක. එතකොට මෙතන VC මට දීලා තියෙනවා භූගතයට සාපේක්ෂව මෙතන කියන්නේ VCE සංදිය මට දීලා තියෙනවා වෝල්ට් 4ක් විදියට. එතකොට මගෙන් අහන්නේ සංග්‍රාහක ධාරාව.
සරල දෙයක් තියෙන්නේ මෙතන. ඒකට සංග්‍රහක ධාරාව කියන්නේ මෙන්න මේ ප්‍රතිරෝධකය තුලින් කරන ධාරාවනේ. මේ ප්‍රතිරෝධකය තුලින් ගිහලා මෙන්න මේ කරා මෙහෙම කියන ධාරාව මෙන්න මේ ප්‍රතිරෝධකය තුලින් මෙන්න මෙතනට යන ධාරාව තමයි සංග්‍රහක ධාරාව. මොකද මෙතන ඉඳන් පාදම ධාරාව වෙන හින්දා මෙතනට එනකොට IE එන්නේ. ඒකට මේ දෙකේ එකතුවක් වෙනවා. මෙන්න මේ තුලින් කරන ධාරාව තමයි සංග්‍රහක ධාරාව වෙන්නේ. එතකොට මට මෙතන වෙන වෝල්ට් 9ක් කියලා දීලා තියෙනවා. මෙතන වෝල්ට් 4ක් කියලා දීලා තියෙනවා. එතකොට මේ ප්‍රතිරෝධකය හරහා තියෙන වෝල්ටීයතාව වෙනස කීයද? ඒක මට හොයාගන්න පුළුවන් 9න් 4ක් අඩු කරාම. ඒ වෙනස තියෙන්නේ මෙන්න මේ අතර. ඒ හින්දානේ 9න් මෙතනටදී 4ක් වුණේ. ඊටු ටික මෙයා තියාගත්ත හින්දානේ. එතකොට මෙයා හරහා තියාගෙන තියෙනවා 5ක්. එතකොට මම මෙතනදී ප්‍රතිරෝධකයේ දෙපැත්තේ අඳිච්ච ගාන දන්නවා. ප්‍රතිරෝධකයේ අගය දන්නවා. එතකොට මට I හොයාගන්න පුළුවන් ඕම්ස් නියමය දාලා. අපි බලමු කොහොමද හදන්නේ කියලා. එතකොට V = IR දානවා. දැම්මට පස්සේ 9න් 4ක් 5යි. 5 බෙදීම 4000 සමානයි 1.25 මිලි ඇම්පියර්. එතකොට නිකම්ම අපිට නෑ 1.25 මිලි ඇම්පියර් කියන්නේ මේකට උත්තරේ විදියට. හරි. අන්න විදිහට තමයි මේ වගේ ගානක් හදන්නේ. ඒක හරිය ලේසි ගානක්. ඊළඟට 8 වෙනි ප්‍රශ්නෙට යන් අපි. ද්විද්‍රවීය සන්ධි ට්‍රාන්සිස්ටරයක් සංතෘප්ත කියලා එන්න ඕන මෙතන. සංතෘප්ත අවස්ථාවේ ක්‍රියාත්මක වන විට පාදම ධාරාව තවදුරටත් වැඩි කිරීම. සැචුරේෂන් ලා තියෙද්දි තවදුරටත් IB වැඩි කරනකොට මොනවද වෙන්නේ කියලා අහන්නේ. එතකොට මේක අහලා තියෙන 2019 A level paper එකේ 3 වෙනි MCQ එක විදිහට තමයි physics paper එකේ මේක අහලා තියෙන්නේ. එතකොට ට්‍රාන්සිස්ටර් සංතෘප්ත කරයි කියලා තියෙනවා. IB වැඩි වෙලා නම් තියෙන්නේ. IB උපරිමයටම ඇවිල්ලා. එතකොට ට්‍රාන්සිස්ටර් සංතෘප්තයි කියන්නේ ට්‍රාන්සිස්ටර් එක උපරිම ඔන් වෙලා. සංතෘප්තයි කියන්නේ උපරිම ඔන් වෙලා. එතකොට තව ඔන් වෙන දෙයක් නැහැ නේ. එතකොට තව දුරටත් වැඩි කරා කියලා ඒක ඔන් වෙන්නේ නැහැ. එතකොට ට්‍රාන්සිස්ටර් ඕෆ් වෙන්නෙත් නැහැ. IB වැඩි කරන ට්‍රාන්සිස්ටර් ඕෆ් වෙන්නේ නැහැ නේ. ඒ නිසා සංග්‍රහක ධාරාව වැඩි කරයි. සංග්‍රහක ධාරාව වැඩි වෙන්න විදියක් නැහැ නේ. ට්‍රාන්සිස්ටර් එක උපරිම ඔන් වුණාට පස්සේ ඒක තුලින් ඕන විදියකට ධාරාව යනවා. එන ධාරාව කිසිම බාධාවක් නැතුව යනවා. එතකොට තව වැඩි කරන්න ප්‍රශ්නයක් ඇත්තෙම නැහැ. සංග්‍රහක ධාරාව අඩු කරයි. සංග්‍රහක ධාරාව අඩු වෙන්නෙම නැහැ නේ කොහොමද? සංග්‍රහක ධාරාව අඩු වෙන්න නම් පාදම ධාරාව අඩු කරන් යන්න ඕන. මෙතනදී තියෙන පාදම ධාරාව වැඩි කරනවා කියලානේ. එතකොට සංග්‍රහක ධාරාව වෙනස් නොකරයි. එතකොට මේක තමයි මේකේ උත්තරයක් විදිහට ගන්න පුළුවන් වෙන්නේ. සංග්‍රහක ධාරාව වෙනස් නොකරයි කියන එක. එතකොට කොච්චර වැඩි කරත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සංග්‍රහක ධාරාව ඔහේ තියෙන ගානක්ම යනවා. මොකද ඒක සංග්‍රහක ධාරාව උඩරිම යවන්න පුළුවන් ගානට රීච් වෙලා තියෙන්නේ. එතනින් එහාට කොච්චර වැඩි කරත් ඒ ගානෙන් මෙයා තියාගන්නවා. නමුත් ප්‍රායෝගික ජීවිතයේදී IB වැඩි කරගෙන යද්දී IB ඕනට වඩා වැඩි කරන්න ගියොත් ට්‍රාන්සිස්ටර් එක පිච්චිලා යනවා. ඒකත් මතක තියාගන්න. මෙතනට අනුව නම් අපිට මේකේ උත්තරයක් ඉදිරියට ගන්න පුළුවන් වෙන්නේ සංග්‍රහක ධාරාව වෙනස් නොකරයි කියන එක. ඒක මම පැහැදිලි කරන්නම් මේ වක්‍රයෙන්. එතකොට මෙතන IC ට එදිරිව IB තමයි IB ට එදිරිව IC තමයි අරන් තියෙන්නේ. එතකොට IB අරන් තියෙන්නේ මයික්‍රෝ ඇම්පියර් වලින් IC අරන් තියෙන්නේ මිලි ඇම්පියර් වලින්. මොකද මේකේ ගේන් එක වැඩි නිසා. එතකොට මේක චුට්ටක් වැඩි වෙද්දී මේක විශාල වශයෙන් වැඩි වෙනවා. මොකද ගේන් එකක් තියෙනවනේ. IC සමානයි B ට IB නිසා තමයි එහෙම වෙලා තියෙන්නේ. එතකොට මේ ට්‍රාන්සිස්ටර් එක මුල් ටිකේ යාන්තම් තමයි ගිහිල්ලා තියෙන්නේ. එතකොට මේ යන්තම් ධාරාවක් ගියාට මෙතන තියෙන්නේ අතර මිලි ඇම්පියර් වලින් මේක ගත්තට මෙතන නැනෝ ඇම්පියර් රේන්ජ් එකේ චූටි අගයක් එන්නේ. එතකොට මේ කරා ධාරාවක් ගලන්නෙම නැති තරම්. මේ කොටසට අපි කියනවා කපාහැරි කලාප කියන. IB බිඳුවට ගොඩාක්ම ආසන්න ටික. IB එකක්වත් නැහැ මේ කොටසේ. IB බිඳුවම තමයි. IB බිඳුවේදී තමයි කපාහැරි කලාපය කියලා කියන්නේ. නමුත් ප්‍රායෝගික ජීවිතයේදී IB බිඳුව වුණාට මේ කරා කාන්දු ධාරාවක් යනවනේ. ඒක තමයි මේ වක්‍රයෙන් මෙහෙම තියෙන්නේ. ඒතර IB බිඳුව අවස්ථාව තමයි අපි කපාහැරි කලාපය කියලා තියරිටිකලි ගන්න. ඒතර IB බිඳුවයි කියන IC බිඳුවයි. ඒතර කපාහැරි කලාපයේදී IB IC දෙකම බිඳුවයි. ඒතර රේඛීය කලාපයේදී මෙන්න මේ රේඛීය කලාපයේදී නම් IB වැඩි කරන් යද්දී IC වැඩි වෙනවා. මේ IB මෙහෙට වැඩි කරන් යද්දී IC ඊට අනුරූපව වැඩි වෙනවා. ඒක ලීනියර් විදිහට වැඩි වෙන්නේ. ඒතර මේකට තමයි ප්‍රකාශනයක් ඉදිරි තියෙන්නේ. අපිට ලීනියර් ප්‍රකාශනයක් නිසා තමයි රේඛීය ප්‍රකාශනයක් නිසා තමයි අපිට අර විදිහට අවිලා තියෙන්නේ IC සමානයි B ට IB කියලා. අන්නේ රේඛීය කලාපයට විතරයි ප්‍රකාශනය වළංගු වෙන්නේ. මොකද ඒක ලීනියර් වැඩි වෙලා තියෙන්නේ. ඒතකොට මෙතනදී ඒක ලීනියර් නෙමෙයි. තවදුරටත් මේක රේඛීයව වැඩි වෙන්නේ නැහැ. ඒතකොට මෙතනදී ඔයගොල්ලන්ට වෙන සංතෘප්ත කලාපයට ආවට පස්සේ IB කොච්චර වැඩි කරත් IC යන්නේ එකම අගයක. ඒතර මේකට අනුව එන්නේ උත්තරේ 5 තමයි උත්තරේ එන්නේ. හරි. ඒතර අපි යන් 9 වෙනි ප්‍රශ්නෙට. 9 වෙනි ප්‍රශ්නෙන් කියලා තියෙන රූපයේ පෙන්වා ඇති ට්‍රාන්සිස්ටර් පරිපථය පොදු විමෝචක වර්ධකයක් ලෙස ක්‍රියාත්මක කරවීමට පොදු විමෝචක වර්ධකයක් ලෙස වැඩ කරවන්න නම් පහත සඳහන් කවර සම්බන්ධ කිරීම කළ යුතුද කියලා තමයි අහන්නේ. මේක අහලා තියෙන 2012 A level වල 38 වෙනි MCQ එක විදියට. එතකොට මෙතනදී එතකොට අපි දන්නවා කොහොම කරත් මීටරයකට දෙන්න ඕන රිලෙන්ස් අපේම. ඒතර අනිවාර්යෙන් මීටරයකට දෙන්න ඕන x
ඒක අනිවාර්යයි. මොකද මේ බැටරි සෙට් එකේ ඍණ මේක. ඒතකොට y තමයි එන්න ඕන a වලට. මොකද මේ අපි සැපයුම දෙන්නේ කලෙක්ටරේට සහ එමිටරේට අතරට යන විදිහට අපි සැපයුම සෙට් කරන්නේ. එතකොට y එන්න ඕන a ට x එන්න ඕන e ට. මම කිව්වා සාමාන්‍යයෙන් ඕනම වෙලාවක දැන් මෙතනදී නම් මෙතන re තියෙනවා. ඒ නැත්තම් අනිවාර්යයෙන් මෙහෙම වෙන්න ඕන. මේ වගේ රෙසිස්ටර් ඩිවයිඩර් එකක් දාලා තියෙද්දි p අපිට මෙන්න මේ අඩු අගේ එන පැත්ත සෙට් වෙන්න ඕන මෙන්න මේ අතරට. එතකොට මෙතනදිත් අඩු අගේ සෙට් වෙන්නේ මේ පැත්තට. එතකොට q එන්න ඕන e ට, s එන්න ඕන b ට, p එන්න ඕන a ට. අපි බලන්න යම් මේකේ උත්තර ටික ගන්න කොහොමද. එතකොට මේ විදිහට අපි හිතාගත්තා මේ තියෙන උත්තර අනුව තමයි උත්තරින් එහාට තීරණය කරන්නේ. එතකොට x එන්න ඕන e ටලු. x එන්න ඕන e ටලු. එතකොට ඒක හරියි. y එන්න ඕන b ටලු. y එන්න ඕන b ටලු. එතකොට මේක වැරදිනේ. එතකොට පළවෙනි ප්‍රකාශය වැරදි. එතකොට p එන්න ඕන a ටලු. p එන්න ඕන a ට. ඒක හරි. p එන්න ඕන a ට. හරි. ඒක අපිට හිතන්න පුළුවන් හරි යන්න පුළුවන් කියලා. එතකොට y එන්න ඕන e ටලු. y එන්න ඕන e ටලු. එතකොට ධන එන්න ඕන ඍණ ටලු. එතකොට ඒක වැරදිනේ. ඒ ප්‍රකාශයත් වැරදි. එතකොට s එන්න ඕන b ටලු. s එන්න ඕන b ටලු. ඒක හරි. y එන්න ඕන a ටලු. එතකොට ඒක හරි. y එන්න ඕන a ටලු. ඒක හරි. a එන්න ඕන q ටලු. a එන්න ඕන q ටලු. a එන්න ඕන q ටලු. හරි. ඒකත් අපි හරි කියලා ගමුකෝ. එතකොට b එන්න ඕන q ටලු. එතකොට b ත් එන්න ඕන q ට. එතකොට මේ දෙක එකක් වෙන්න ඕනේ. a ත් q ට b ත් q ට. එතකොට මේ දෙකත් සම්බන්ධයි. එතකොට ඒක වැරදිනේ කොහොමද? එනිසා ඒක වැරදි. එතකොට x එන්න ඕන e ටලු. හරි. එතකොට ඒක හරි. y එන්න ඕන b ටලු. y එන්න ඕන b ටලු. එතකොට ඒක වැරදිනේ. සැපියුම දෙන්නේ සාමාන්‍යයෙන් මේ අග්‍ර දෙකටනේ. ඒ නිසා ඒක වැරදි. එතකොට අන්තිම උත්තරේ තමයි හරි විදිහට අපිට ගන්න වෙන්නේ. y එන්නේ a ටලු. හරි. x එන්නේ e ටලු. a එන්නේ p ට. a එන්නේ p ටලු. b එන්නේ s ටලු. හරි. q එන්නේ e ටලු. හරිනේ. q එන්නේ e ටලු. එතකොට ඒක හරි. ඒක තමයි උත්තරේ විදිහට එන්නේ. 5. ඊළඟ ප්‍රශ්නය. අපි අන්තිම ප්‍රශ්න විදිහට තෝරගන්නේ මේ ප්‍රශ්නය. එතකොට ආලෝක විමෝචක ඩයෝඩයක ප්‍රශස්ත ක්‍රියාකාරීත්වය සඳහා පිළිවෙලින් එහි ඉදිරි විභවය හා ධාරාව 2 වෝල්ට් හා 10 මිලි ඇම්පියර් විය යුතුය. ට්‍රාන්සිස්ටරේ VBE සමානයි 0.7ක්ද ධාරාලාභය 100ක්ද VCE සැචුරේෂන් අවස්ථාවේදී කියන්නේ සංතෘප්ත අවස්ථාවේදී VCE යගේ 0.1ක්ද වේ. රූපයේ දී ඇති පරිපථයේ ආලෝක විමෝචක ඩයෝඩය ප්‍රශස්ත ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය RB සහ RC අගයන් මොනවාද කියලා තමයි අහන්නේ. එතකොට මේ වගේ ගාණක් හදද්දී අපි බලමු කොහොමද හදන්නේ කියලා. මේක අහලා තියෙන 2019 A level paper එකේ 37 වෙනි MCQ එක විදියට. අපෙන් අහන්නේ RB සහ RC. මෙන්න මේ RB වලට නාගය සහ RC වලට නාගය. මේ වගේ ප්‍රශ්නයක් හදන්න ගනිද්දී අනිවාර්යයෙන්ම පටන් ගන්න මෙන්න මේ ප්‍රතිදාන සයිඩ් එකකින් කියන්නේ මෙන්න මේ සයිඩ් එකකින් තමයි පටන් ගන්න ගාන හදන්න. එතකොට මේ දීලා තියෙන දත්ත අනුව මම හදන්න යද්දී මම ඉස්සෙල්ලම බලනවා මට මෙතන දීලා තියෙනවා VCC දීලා තියෙනවා. එතකොට මම කිව්වා මෙතන VCC ඍණත් එක්ක තමයි ඒ කියන්නේ බිඳුව අග්‍රයත් එක්ක තියෙන. එතකොට මේ අතර අන්තරය ධන 5ක්ම තමයි. මොකද බිඳුවත් පහත් අතර අන්තරය 5ක්නේ. 5න් බිඳුවක් අඩු කරාම 5යිනේ. ඒ නිසා. එතකොට මේ 5 වෝල්ට් බෙදෙනවා VCE අතර බෙදෙනවා. මේ LED එක දෙපැත්තේ බෙදෙනවා. මේ ප්‍රතිරෝධක දෙපැත්තේ බෙදෙනවා. එතකොට මෙන්න මේ තැන් තුන හරහා තමයි මේක බෙදෙන්නේ. එතකොට VCE අගය අපිට කියලා දෙන මේක ඔන්න එච්චරයි VCE අගය 0.1යි කියලා. එතකොට මේක ඔන්න අවස්ථාව කියලා හිතලා අපි හදමු. එතකොට මෙතන 0.1යි. එතකොට LED එක හරහා වෝල්ට් දෙකක් තියෙනවා කියලා කියනවා. ධාරාව 10ක් මිලි ඇම්පියර් කියනවා. වෝල්ටේජ් එක දෙකක් කියලා කියනවා LED එක දෙපැත්තේ. එතකොට මෙතන 0.1යි මෙතන 2යි. එතකොට මේ දෙක එකතුව 2.1යි. එතකොට මේ ටික අඩු කරා නම් මේකෙන් එතකොට මෙතන හැදෙන වෝල්ටේජ් එක අපිට හොයාගන්න පුළුවන්. මොකද මේ අතර වෝල්ට් 5ක් නම් ඒ ටික බෙදලා තියෙන මේ තුන අතර නම් මේ තුනෙන් මේ දෙක අතර බෙදලා තියෙන ගාන අපි දන්නවනම් ඉතුරු ගාන හොයා ගන්න නම් වෙනසෙන් මේ ගාන අඩු කරාම හරිනේ. හරි. එතකොට මට RC VRC මේ RC දෙපැත්තේ තියෙන වෝල්ටේජ් එක විතර ගන්න පුළුවන්. 5න් අඩු කරාම වෝල්ට් 2.1. එතකොට මම මෙතනදී හදාගෙන තියෙන එකට ප්‍රකාශනයක් විදිහටම ලියාගෙන තියෙනවා. එතකොට VCC සමානයි VLED කියලා මම අරන් තියෙන LED එකේ වෝල්ටේජ් එක VRC කියලා අරන් තියෙන මෙන්න මෙතන ප්‍රතිරෝධකයේ අගය. එතකොට VCE set කියලා අරන් තියෙන මෙන්න මෙතන saturation අගය VCE අගය. එතකොට මම මෙතන VRC යුක්ත කරගන්න මට ඕන VRC නිසා VRC සමානයි VCC ඍණ VLED දන VCE. එතකොට මට එනවා VRC සමානයි 2.9 වෝල්ට් කියලා අගයක්. එතකොට දැන් මම දන්නවා මෙන්න මෙතන කොච්චර වෝල්ටේජයක් තියෙනවද කියලා. එතකොට මෙතන මම වෝල්ටේජ් එකක් දන්නවා. එතකොට මෙතනින් ගලන ධාරාව මේක කියලා දෙනවා LED එක හරහා 10 මිලි ඇම්පියර් යනවා කියලා. එතකොට අපි දන්නවා ශ්‍රේණිගතව තියෙද්දි
යන ධාරාව හැමතැනින්ම යන ධාරාව සමානයි. ඒතර මෙතනින් යන ධාරාවත් මිලි ඇම්පියර් 10ම වෙන්න ඕන. මොකද මේ LED කරා යන ධාරාවත් මිලි ඇම්පියර් 10ක් නිසා. මෙතනින් යන ධාරාව මිලි ඇම්පියර් 10 නම් මේක තුලින් යන්නේත් මිලි ඇම්පියර් 10යි. මේක තුලින් මෙතනට යනකම් එන්නේත් මිලි ඇම්පියර් 10යි. මෙතනින් මෙතනට එන්නේ 10යි, මෙතනින් මෙතනට එන්නේ මිලි ඇම්පියර් 10යි, මෙතනින් මෙතනට ඇතුළට යන්නේත් මිලි ඇම්පියර් 10ක් වෙන්න ඕන. එතකොට මම මේ RC හොයාගන්න මම දැන් මෙතන හැදෙන වෝල්ටේජ් එක දන්නවා. එතුලින් ගලා යන ධාරාව දන්නවා. එතකොට මම දන්නවා V = IR දාලා මට මේකේ ප්‍රතිරෝධය හොයන්න පුළුවන්. ඒතර මම මේක V = IR දැම්මම මට එනවා 290යි ohms කියලා අගයක්. ඒතර මම මේ හදපු හැම පියවරක්ම බලා ගන්න ලේසියෙන් ඕලන්ට පියවරෙන් පියවරටම විස්තර කරලා තියෙනවා. ඒතර ඒක පොඩ්ඩක් බලුවාම මම මේ කියන දේ ගොඩක් පැහැදිලිව තේරුම් නැත්නම් ආපහු තේරුම් ගන්න පුළුවන්. එතකොට මම හොයාගත්ත දැන් RC වලගේ හොයාගත්තා. RC කියන්නේ අනිවාර්යෙන් 290යි ohmsම තමයි. එතකොට අපි බලමු කොහොමද අපි මේ දත්ත වලින් කොහොමද RB හොයාගන්නේ කියලා. අපි දැන් RC වලගේ දන්නවා. ඉස්සෙල්ලාම RC වලගේ හොයාගත්ත දැන් අපි 290 ohms කියලා. එතකොට RB හොයන්න නම් අපිට ඕන වෙනවා මෙතනදී සංරචක දෙකක්. එකක් තමයි වෝල්ටීයතාවය ඕන වෙනවා. මේ දෙපැත්තේ රැඳෙන. ඒ වගේම ඕන වෙනවා මේ තුලින් ගලා යන ධාරාව. අපිට මේ තුලින් ගලා යන ධාරාව හොයන්න පුළුවන්. අපි RC තුලින් ගලා යන ධාරාව දන්නවා. ඒ නිසා අපි දන්නවා IC සහ IB අතර සම්බන්ධයක් තියෙනවා. ඒ තමයි IC සමානයි බීටා IB කියන ප්‍රකාශනය සම්බන්ධතාවය. එතකොට මෙතනදී අපි IC දන්න නිසා IC දන්නවා ඊට අමතරව බීටාත් දන්නවා. එතකොට අපිට IC බීටාගෙන් බෙදලා අපිට IB ධාරාව ගන්න පුළුවන්. IC විදිහට 10 මිලි ඇම්පියර් එනවා. එතකොට අපි මේක බීටාගෙන් බෙදුවට පස්සේ අපිට IB ගන්න පුළුවන්. එතකොට IB විදිහට අපිට එනවා CI මයික්‍රෝ ඇම්පියර්. හරි. එතකොට අපි දන්නවා දැන් මේක තුලින් යන ධාරාව කොච්චරද කියලා. මෙතනදී ඊළඟට අපිට ඕන වෙන දේ තමයි මේක දෙපැත්තට රැඳෙන වෝල්ටේජ් එක. ඒක හොයන්න නම් මෙතන බිඳුවයි. අපි දන්නවා ඒක මෙතන භූගතයට සෙට්ලා තියෙන හින්දා මෙතන බිඳුවයි. බිඳුවේ ඉඳන් මෙතන VBE සංදිය මෙතන කියලා තියෙනවා 0.7යි කියලා. එතකොට මෙතන VBE සංදිය 0.7යි. එතකොට මෙතනත් අතර 0.7යි තියෙන්න ඕන අනිවාර්යෙන්ම. ඊට වැඩි වෝල්ටේජ් එකක් තියෙනවා නම් ඒක මෙන්න මෙයා හරහා තමයි නවත්තගෙන තියාගන්න ඕන. මොකද මේක හරහා හැදෙන වෝල්ටේජ් එක තමයි මෙතනට එන්නේ. ඒකෙන් 0.7ක් තියාගෙන ඉතුරු ටික මෙන්න මෙයාට දීලා තමයි අපි මේකට දෙන්නේ. එතකොට අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා. එතකොට මේක හදද්දි අපිට ඕන වෙනවා අර අපි දෙවෙනි ස්ලයිඩ් එකේදී දෙවෙනි ප්‍රශ්නේදී කතා කරපු විභව බෙදුමක් විදියට රෙසිස්ටර්ස් දෙකක් පාවිච්චි කරන තියරි එක. එතකොට මෙන්න මේ ප්‍රතිරෝධක දෙකේ අනුපාතයක් විදියට තමයි මෙන්න මෙතන වෝල්ටේජ් එක රැඳෙන්නේ. එතකොට අපි බලමු මේක කොහොමද හොයාගන්නේ කියලා. එතකොට මම සරල විදියටම අර මගේ පරණ සූත්‍රයටම ආදේශ කරා. නිකම්ම හොයාගන්න පුළුවන්. එතකොට මම V out කියන එක විදිහට මට දැන් මෙතන VR තියෙන්නේ. එතකොට මම VR සමානයි V in වාරයක් මට හොයාගන්න ඕන මෙතන එකනේ. එතකොට R කියලා මම මේක ගත්තා 1700යි ohm බෙදීම මේ දෙකේ එකතුව. මේ දෙකේ එකතුව විදිහට එනවා 5000ක්. එතකොට 1700 බෙදීම 5000 ගුණ කිරීම 5 සමානයි VR. මෙතනින් මට එනවා වෝල්ට් 1.7ක්. කියන්නේ මෙතනින් වෝල්ට් 1.7ක් මට එනවා. නමුත් මෙතනට මට දෙන්න ඕන 0.7යි. මොකද මගේ VBE 0.7ක් නිසා. එතකොට ඉතුරු 1 වෝල්ට් කාටද දෙන්නේ? එතකොට ඉතුරු 1 වෝල්ට් තමයි මෙන්න මේ RB හරහා ඩ්‍රොප් කරන්න ඕන. එතකොට මේ RB හරහා ඩ්‍රොප් කරද්දි එතකොට මම මෙතන V දන්නවා දැන්. මෙතනින් යන ධාරාව හොයාගත්ත කලින් මෙන්න මේ IB. එතකොට මම V දන්නවා I දන්නවා නම් මට R හොයාගන්න පුළුවන් V = IR දාලා. එතකොට V = IR දැම්මට පස්සේ මට උත්තරේ එනවා මෙතනට එන්න ඕන 10 කිලෝ ඕම් රෙසිස්ටර් එකක් කියලා. එතකොට 10 කිලෝ ඕම් රෙසිස්ටර් එකක් තමයි එතකොට මගේ RB වෙන්න ඕන RC වෙන්න ඕන 290 ohms රෙසිස්ටර් එකක්. එතකොට මෙන්න මේකේ පස්වෙනි උත්තරේ තමයි උත්තරේ විදිහට ගන්න වෙන්නේ. හරි. එතකොට අද අපි කතා කරේ A level physics පේපර් එකේ ඉලෙක්ට්‍රොනික ට්‍රාන්සිස්ටර්ස් පාඩමෙන් අහපු MCQ කිහිපයක් තමයි අද අපි සාකච්ඡා කරේ. මම හිතනවා වීඩියෝ එක පැහැදිලි ඇති කියලා. පැහැදිලි නැත්නම් යටින් කමෙන්ට් එකක් දාන්න. පැහැදිලි නැති තැනක් තියෙනවා ඒක ආපහු කියලා දෙන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එක යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. වීඩියෝ එකට ලයික් එකක් දාන්න. කමෙන්ට් එකක් දාන්න. channel එක හොඳයි කියලා හිතනවා නම් channel එක subscribe කරලා තියාගන්න. එතකොට ඔයගොල්ලන්ට ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් බලන්න පුළුවන් නිකම්ම notification එකක් ඒවි ඔයාලා ගාවට. හරි එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.